right එහෙනම් අද අපි වැඩේ පටන් ගමු අපේ දැන් මේ අද අපි කරන්නේ අපේ පස්වෙනි සෙමින එක ගිය සතියේ සෙමින එක කරේ නෑ මොකද නිවාඩුවක් තිබ්බින්දනේ රජ නිවාඩු දවසක් අනික මේ ළමයින්ටත් විවේකයක් එපේ right ඒක නිසා ගිය සතියේ කරේ නෑ දැන් මේ සතියේ තමයි අපේ පස්වෙනි සතිය right අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රේණි පාඩම හරි ශ්‍රේණි කිව්වට පස්සේ ඔයගලන්ට මතක් වෙනවා අපේ විභාගයේ පේපරේ කියන්නේ OLL පේපරේ 7 වෙනි ගාන. කියන්නේ B කොටසේ පළවෙනි ගාන. දෙවෙනි කොටසේ B කොටසේ පළවෙනි ගාන අපිට හම්බෙන්නේ ශ්‍රේණි වලින්. ඒක අනිවාර්යෙන් එහෙම තමයි අපිට ගාන අධ්‍යාපන විභාගයෙන් දෙන්නේ. right? එතකොට ශ්‍රේණි කිව්වට පස්සේ ඔයාලට ශ්‍රේණි ගාන කොටස් දෙකක් තමයි හම්බෙන්නේ. කියන්නේ පළවෙනි කොටසේ එක්ක ගුණෝත්තර ශ්‍රේණි වලින් සහ එක්ක සමාන්තර ශ්‍රේණි වලින්. එතකොට පළවෙනි කොටස සමාන්තර ශ්‍රේණි වලින් දුන්නොත් අනිවාර්යෙන් දෙවෙනි කොටස දෙන්නේ ගුණෝත්තර ශ්‍රේණියකින්. බොහෝ දුරට වෙන්නේ ඒක තමයි. ඉස්සල්ලාම දෙන්නේ පළවෙනි කොටස ටිකක් ලොකු කොටසක් ඒක සමාන්තර ශ්‍රේණි වලින් දෙන්නේ. අපිට සමාන්තර ශ්‍රේණි හම්බෙන්නේ 10 වසරේදී. හරි? 11 වසරේ සමාන්තර ශ්‍රේණි ගැන කතාවක් නැහැ. ඊට පස්සේ දෙවෙනි කොටසේ ඒකෙම B කොටසේ තියෙනවා ගුණෝත්තර ශ්‍රේණි කැලලා. right? එතකොට අපි ওই දෙකටම සූදානම් වෙලා යන්න ඕනේ සම්පූර්ණ ශ්‍රේණි ගාන කරන්න. හරි? එතකොට කොටස් දෙකක් තියෙනවා කිව්වමම පළවෙනි කොටස සමාන්තර ශ්‍රේණි. ඊළඟට දෙවෙනි කොටස අපිට හම්බෙන්නේ ගුණෝත්තර ශ්‍රේණිය. කොහොමද අපේ පාඩම් කොටස් දෙක හම්බෙන්නේ. right. දැන් එතකොට මොකද්ද මේ ශ්‍රේණියක් කියන්නේ? අපි පොඩි කාලේ ඉගෙන ගන්නවා 6 වසරේ ඉඳන්ම පොඩි කාලේ සමහර 1 2 වසරේ ඉඳන්ම ඉගෙන ගන්නවා මේ පාඩම. ඒ වුණාට අපි මේක ඉගෙන ගන්න වෙන විදිහකට. අපි මේක ඉගෙන ගන්නවා සංඛ්‍යා රටා කියලා. මතක ඇති ඒක. හරි? මොකක් හරි සංඛ්‍යාවක් රටාවකට සංඛ්‍යා පෙළක් තියෙනවා නම් අපි ඒකට කියනවා සංඛ්‍යා රටාවක් කියලා. එතකොට 10 වසරේ 11 වසරේට යද්දි මේ සංඛ්‍යා රටා කියන පාඩම පොඩ්ඩක් සංකීර්ණ වෙලා මේකට අලුත් නමක් දෙනවා ශ්‍රේණි කියලා අපි. හරි? ශ්‍රේණි වලත් කොටස් දෙකකට බෙදෙනවා සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි කියලා. මොකද්ද මේ දෙකේ වෙනසක් කියලා අද සම්පූර්ණ පාඩම කතා කරන පාඩම් දෙකේම තියරි කොටස් ටික අද කතා කරන සම්පූර්ණ. right? එහෙනම් අන්තිම වෙනකම් ඉන්න. හරි පුළුවන් තරමක් ඉන්න මේ වැස්ස අවුලක් ගන්න එපා. පුළුවන් තරමක් ඉන්න හැමෝම රෙකෝඩින් එක දානවා මම අද රැට හෝ හෙට උදේට. හරි? ඊට පස්සේ මේ ලියන PDF එකේ group එකට දානවා. හරි? right මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සෙමිනාර් එක අතරතුරදී ඔයගලන්ට පුළුවන් chat එකට දාන්න. හරි? මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න ඕනේ අනිවාර්යයෙන්. right. එහෙනම් අපි ඉස්සෙල්ලාම කතා කරමු සමාන්තර ශ්‍රේණි ගැන. සමාන්තර ශ්‍රේණි. අද ඔයගලන්ට තියෙන අහන් ඉන්න right? අහන් ඉන්න කියන්නේ මොන හරි විශේෂ දෙයක් තියෙනවා නම් ඔයගලන්ට දන්නේ දෙයක් තියෙනවා නම් ලියා ගන්න සටහනක් දාගන්න මොකක් හරි පොතක. එහෙම නැත්නම් පාඩම සාවධානව අහන් ඉන්න තමයි තියෙන්නේ. right? එහෙනම් සමාන්තර ශ්‍රේණි. මොකද්ද මේ සමාන්තර ශ්‍රේණි කියලා කියන්නේ? දැන් අපි ශ්‍රේණියක් කියන්නේ සංඛ්‍යා රටාවක් කියලා කිව්වා. එක්තරා සංඛ්‍යා රටාවක්. එතකොට සංඛ්‍යා රටාවකට තියෙන විශේෂ ලක්ෂණය මොකද්ද? සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ අපිට ඊළඟ පද පෙළක් දිහා බැලුවට පස්සේ අපිට ඉතුරු ටික අපිට නිර්ණය කරන්න පුළුවන්. හරි අපිට ගෙස් කරන්න පුළුවන් මෙන්න මේවා තමයි ඊළඟට එන සංඛ්‍යා රටාවට එන ඉලක්කම් කියලා. උදාහරණයක් ගත්තොත් දැන් මම ගන්නවා මෙහෙම. මම උදාහරණයක් ගන්නම් 2 4 6 8 ඔහොම ගත්තොත් මට ඊළඟ පද ටික කියන්න පුළුවන් නේ. මට ඊළඟ පද ටික කියන්න පුළුවන් මේ රටාව දිහා බලලා. මෙතන රටාවක් තියෙනවා. එතකොට මේකට අපි කියනවා ශ්‍රේණියක් කියලා. හරි? ශ්‍රේණිය. හරි. එතකොට ඒක සමාන්තරද ගුණෝත්තරද වෙන්නේ අපි මේ දෙන්න අතර තියෙන පරතරය සලකලා තමයි මේක සමාන්තරද එක්ක එහෙම නැත්නම් මේක ගුණෝත්තරද කියලා බලන්නේ. right. මම හිතනවා මේවා අපි ඉගෙනගෙන තියෙන දේවල් 10 වසරේදී. right. එහෙනම් සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ අනුයාත පද. මේවට කියනවා අපි අනුයාත පද කියලා. හරි? අනුයාත පද. එක ළඟ තියෙන අයට කියන අනුයාත පද. ඒකට මේ දෙන්න අනුයාත පද දෙකක්. right? මේ දෙන්න අනුයාත පද. දැන් මම මේ දෙන්න ගත්තොත් මේ දෙන්න අනුයාත පද. මේගොල්ලෝ අනුයාත පද නෙමෙයි. අනුයාත පද කියලා කියන්නේ එක ළඟ ඉන්න කට්ටිය. right? එක ළඟ ඉන්න කට්ටියට අපි කියනවා අනුයාත පද. එහෙනම් අනුයාත පද දෙකක් අතර වෙනස. අනුයාත පද දෙකක් අතර වෙනස.
සමාන නම් හරි අනුයාත පද දෙකක් අතර වෙනස ඕනෑම අනුයාත පද දෙකක් අතර right ඕනෑම අනුයාත පද දෙකක් අතර වෙනස සමානයි නම් ඒකට අපි කියනවා සමාන්තර ශ්‍රේණියක් කියලා. සමාන්තර එම ශ්‍රේණිය සමාන්තර ශ්‍රේණියක් වේ. හරි එම සංඛ්‍යා රටාව කියලා ගන්නම්. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලිම තව එම සංඛ්‍යා රටාව සමාන්තර ශ්‍රේණියක් වේ. right ඔන්න සමාන්තර ශ්‍රේණියක් ඉස්සෙල්ලා අපි අර්ථ දක්ව ගත්තා. මොකක්ද සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ? මොකක් හරි සංඛ්‍යා රටාවක් අරගෙන ඒකේ අනුයාත පද අතර වෙනස. හරි අනුයාත පද අතර වෙනස කොහොමද අපි හොයාගන්නේ? අනුයාත පද අතර වෙනස. අපි මේක කොහොමද හොයාගන්නේ? මේක අපි හොයාගන්නවා පසු පදය අඩු කරනවා පෙර පදේ. හරි ඒ කියන්නේ පසු පදේ කියලා කියන්නේ හැම වෙලේම දකුණු අත පැත්තේ ඉන්න එක්කෙනා. හරි දකුණු අත පැත්තේ ඉන්න එක්කෙනාගෙන් කලින් ඊට කලින් එක්කෙනා අඩු කරාම අපිට එනවා අනුයාත පද අතර වෙනස. right එහෙනම් මෙන්න මේ අනුයාත පද අතර වෙනසට අපි නමක් දෙනවා. හරි හැම වෙලේම අපි අනුයාත පද අතර වෙනස ගියේ ඉන්න බෑනේ. අන්න මෙයාට අපි නමක් දෙනවා පොදු අන්තරය. හරි මෙන්න මෙයාට අපි නමක් දෙනවා පොදු අන්තරය කියලා. අපි ලස්සන ලියමු පොඩ්ඩක්. මගේ අකුරු ටිකක් ලස්සනයි ගණන් ගන්න එපා. අපි මේක නමක් දෙනවා පොදු අන්තරය කියලා. හරි එහෙනම් පොදු අන්තරය ඒ කියන්නේ අන්තරය සමානයි නම් ඒකට අපි කියනවා පොදු අන්තරය කියලා. නේ පොදු කියලා කියන්නේ හැමෝටම එකයි කියන එකනේ. එහෙනම් අනුයාත පද අතර වෙනසට අපි මෙතනදී ඒ කියන්නේ මෙයා සමාන්තර ශ්‍රේණියක් නම් හරි සමාන්තර ශ්‍රේණියක් නම් හරි එන්න එක එන්න ඕනේ සමාන්තර ශ්‍රේණියක් නම් සමාන්තර ශ්‍රේණියක් නම් එහෙනම් මේ ඔක්කොම කතාව වෙන්නේ සමාන්තර ශ්‍රේණියක් නම්. මේ කියන්නේ අනුයාත පද අතර සමානයි නම් හරි අනුයාත පද අතර වෙනස සමානයි නම් ඒකට අපි කියනවා සමාන්තර ශ්‍රේණියක් කියලා. එහෙනම් සමාන්තර ශ්‍රේණියක් නම් මෙන්න මේ අනුයාත පද අතර වෙනසට අපි නමක් දෙනවා පොදු අන්තරය කියලා. හරි මෙයාව අපි සිම්බල් එකක් විදිහට ගත්තොත් මෙයාට අපි D කියලා නමක් දෙනවා. D simple D. හරි පොදු අන්තරය එහෙනම් පොදු අන්තරය කියලා කියන්නේ simple D. right පැහැදිලි හැමෝටම පැහැදිලි වෙයි. හරි එහෙනම් දැන් පොදු අන්තරය මෙතන ඉහාට මම අනුයාත පද අතර වෙනස ගගා ඉන්නේ නැහැ කියන්නේ පොදු අන්තරය කියලා. ඒතකොට පොදු අන්තරය කිව්ව ගමන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ පොදු අන්තරය කියලා කියන්නේ මම මේ සමාන්තර ශ්‍රේණියක අනුයාත පද අතර පද දෙකක් අතර වෙනසට තමයි මම මේ පොදු අන්තරය කියලා කියන්නේ. හරි එහෙනම් පොදු අන්තරය කියන එක අපි දැන් ඔළුවට දාගත්තා. ඊළඟට මෙතන වැදගත් නමක් එනවා ඊළඟට පළමු පදය. හරි මේක නම් නමෙන්ම තියෙනවා නේ. මොකද්ද පළමු පදය කියලා කියන්නේ? ශ්‍රේණියක සමාන්තර ශ්‍රේණියක මුල් පදය. නේ මුල් පදය. අපි මෙයාට ඉංග්‍රීසි ඔඩි අකුරක් දෙනවා අර ඉස්සෙල් එකේ වගේ A. මෙයාට දෙනවා A කියලා. සමාන්තර ශ්‍රේණියක මුල් පදය A. උදාහරණයක් ගත්තොත් මම ගන්නම් 2 4 6ටම ගන්නම්කො. 2 4 6 8 කියන ශ්‍රේණිය ගත්තොත් මේකේ පොදු අන්තරය මොකද්ද? 4න් 2ක් අඩු කරාම පොදු අන්තරය 2යි. අපි බලමු මේක හැමෝටම පොදුයිද කියලා ඉස්සෙල්ලාම. 6න් 2ක් අඩු කරන්න. 2යි. sorry 6න් 2ක් නෙමෙයි 6න් 4ක්. 6න් 4ක් අඩු කරාම 2යි. ඊළඟට 8න් 6ක් අඩු කරාම 2යි. එහෙනම් උගලන්ට පේනවා මෙතන තියෙනවා පොදු අන්තරයක්. හරි පොදු අන්තරයක් තියෙනවා. ඒ නිසා මෙයාට අපිට කියන්න පුළුවන් මෙයා සමාන්තර ශ්‍රේණියක් කියලා නේ. හරි එහෙනම් පොදු අන්තරයක් තියෙනවා නම් අපිට එයාට සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්න පුළුවන්. හරි එහෙනම් පොදු අන්තරය D. එහෙනම් D කියන්නේ කීයද මෙතන? D කියලා කිව්වේ අපි එතකොට
d සමානයි 2යි. a කියන්නේ කවුද? පළමු පදේ. පළමු පදේ මොකද්ද? පළමු පදේ 2 මේ ඉන්නේ පළමු පදේ. හරි. එහෙනම් ඔන්න ඔය දෙක එහෙනම් අපිට සමාන්තර ශ්‍රේණියක් දුන්නට පස්සේ ඒකේ පළමු පදේ සහ පොදු අන්තරය හොයාගන්න හැටි තමයි දැන් මේ කතා කරේ. හරි. පළමු පදේ කියන්නේ ඉස්සල්ලාම තියෙන පදේ. ඊළඟ පොදු අන්තරය කියලා කියන්නේ මේ දෙන්නගේ වෙනස. දැන් අපි කොහොමද අපිට දීලා තියෙන සංඛ්‍යා ටිකක් සමාන්තර ශ්‍රේණියක පිහිටනවද නැද්ද කියලා හොයාගන්න. හරි. අපිට දීලා තියෙන පද ටිකක් සමාන්තර ශ්‍රේණියක පිහිටනවද නැද්ද කියලා හොයාගන්නේ කොහොමද? අපි බලමු මේක කොහොමද හොයාගන්නේ කියලා. පද ටිකක් දී ඇති විට පද කීපයක් දී ඇති විට එය සමාන්තර ශ්‍රේණියක පිහිටන්නේ දැයි සොයා බැලීම. කොහොමද මේක කරන්නේ අපි? දැන් ඔන්න අපිට දෙනවා පද ටිකක්. හරි. මම ගන්නවා 12 මේක කොහොමද අපි හොයන්නේ සමාන්තර ශ්‍රේණියක පිහිටනවද නැද්ද කියලා. සමාන්තර ශ්‍රේණියක පිහිටනවා නම් හරි සමාන්තර ශ්‍රේණියක පිහිටයි නම් සමාන්තර ශ්‍රේණියක පිහිටයි නම් අපිට කියන්න පුළුවන් මොකද්ද අනුයාත පද අතර වෙනස සමානයි කියලා නේ. අනුයාත පද අතර වෙනස සමානයි නම් එයාට සමාන්තර ශ්‍රේණියක් කිව්වා වගේම සමාන්තර ශ්‍රේණියක පිහිටනවා නම් ඒක එයාගේ අනුයාත පද අතර වෙනස සමානයි. එහෙනම් ඔය අනුයාත පද අතර වෙනසට අපි නමක් කිව්ව පොදු අන්තරය කියලා. එහෙනම් පොදු අන්තරයක් පිහිටනවා නම් පිහිටයි නම් සමාන්තර ශ්‍රේණියක පිහිටයි නම් පොදු අන්තරයක් පිහිටිය යුතුයි. හරි. එහෙනම් අපි මේ ටිකේ පොදු අන්තරයක් තියෙනවද කියලා චෙක් කරගත්තා නම් හරි අපිට දීලා තියෙන සමාන්තර ශ්‍රේණි මේ කියන්නේ ඉලක්කම් ටිකේ පොදු අන්තරයක් තියෙනවද කියලා හොයාගත්තා නම් මේ ටිකේ පොදු අන්තරයක් තියෙනවද කියලා හොයාගත්තා නම් අපිට කියන්න පුළුවන් මෙයා සමාන්තර ශ්‍රේණියක පිහිටනවද නැද්ද කියලා. අපි බලමු චෙක් කරලා. 11න් 9ක් අඩු කරාට පස්සේ ඔන්න අපිට 2යි කියලා. හරි. ඊළඟට 13න් 11ක් අඩු කරාට පස්සේ ඔන්න අපිට 2යි කියලා එනවා. ඊළඟට 15න් 13ක් අඩු කරාට පස්සේ ඒත් 2යි කියලා එනවා. එහෙනම් අපිට පේනවා මෙතන තියෙනවා පොදු අන්තරයක්. හරි පොදු අන්තරය 2යි කියලා එනවා. එහෙනම් අපිට අවසාන වශයෙන් මේක ලියන්න පුළුවන්. එම නිසා ඉහත ශ්‍රේණිය d සමානයි 2 වූ සමාන්තර ශ්‍රේණියක පිහිටයි. right එහෙනම් ඔන්න ඔහොමයි අපි අපිට දීලා තියෙන සංඛ්‍යා කීපයක් සමාන්තර ශ්‍රේණියක පිහිටනවද නැද්ද කියලා හොයාගන්නේ. අපි තව එකක් බලමු ඒ වගේ. අපි ගමු මේක මම ගන්නම් 2.5 2.55 2.555 right ඔහොම යන රටාවක්. තව එකක් ගමු මෙතන නේ 2.555 right දැන් මේක ගැන කොහොමද කියන්නේ අපි බලමු මෙයා සමාන්තර ශ්‍රේණියක පිහිටනවද නැද්ද කියලා චෙක් කරන්නේ කොහොමද අනුයාත පද අතර වෙනස සලකනවා. කරනවා 2.5ක් අඩු කරාම මට එනවා 0.05ක් කියලා. ඊළඟට 2.555න් අඩු කරනවා 2.55 අඩු කරාම මට ඔන්න එනවා 0.005 කියලා. හරි ඊළඟට 2.555න් අඩු කරනවා 2.55 එතකොට මට එනවා 0.005 කියලා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන පොදු අන්තරයක් පිහිටන්නේ නැහැ. මේ කට්ටිය සමාන නැහැනේ. එහෙනම් පොදු අන්තරයක් නොපවතී.
පොදු අන්තරයක් නොපවතී. එහෙම නිසා අපිට කියන්න පුළුවන් ඉහත ශ්‍රේණිය සමාන්තර ශ්‍රේණියක් නොවේ. right. ඔන්න ඔහොමයි අපි මොකක් හරි අපිට දීලා තියෙන ශ්‍රේණියක් සමාන්තර ශ්‍රේණියක්ද එහෙමත් නැත්නම් සමාන්තර ශ්‍රේණියක් වෙන්නේ නැද්ද කියලා චෙක් කරගන්නේ. අයි බලන්න එක. මෙතනදී අපි මොකද කරේ? මෙතනදී අපිට දීලා තියෙන ඉලක්කම් ටික බලනවා පොදු අන්තරයක් තියෙනවද කියලා. ඔයගොල්ලන්ට තියෙන එච්චරයි. දීලා තියෙන ඉලක්කම් ටික ගන්න ඒකේ තියෙනවද කියලා බලන්න පොදු අන්තරයක්. පොදු අන්තරයක් නැත්නම් ඒක සමාන්තර ශ්‍රේණියක පිටන්නේ නැහැ. පොදු අන්තරයක් තියෙනවා නම් එයා ඒ අදාළ පොදු අන්තරය වෙච්ච සමාන්තර ශ්‍රේණියක පිටනවා. right? පැහැදිලිනේ වැඩි? right. වැඩේ පැහැදිලි. දැන් ඔයගොල්ලෝ පොදු අන්තරය ගැන සහ පළමු පදය ගැන අවබෝධයක් තියෙනවා. දැන් අපිට මෙහෙම කතාවක් කියනවා. සමාන්තර ශ්‍රේණියක සාධාරණ පදය. එහෙම නැත්නම් n වන පදය. ඔන්න අපිට දැන් අලුත් කතාවක් කියන. මොකක්ද අලුත් කතාව? සමාන්තර ශ්‍රේණියක n වන පද. එහෙම නැත්නම් සාධාරණ පද. එහෙමත් නැත්නම් අපිට tn කියලා කියන්න පුළුවන්. හරි? මෙන්න මේක තමයි දැන් හොයන්න යන්නේ. සාධාරණ පද n වන පද. එහෙම නැත්නම් tn. හරි. උදාහරණයක් ගමු. මොකද්ද උදාහරණේ? 2 4 6 8 ඔහොම යන රටාව ගත්තොත් මේකේ n වෙනි පදය. දැන් අපි දන්නවා මේ ඉන්නේ කවුද? මෙයා පළමු පදය. right? මේ ඉන්නේ කවුද? දෙවන පදය. හරි? මේ ඉන්නේ 3. මේ ඉන්නේ 4. ওই විදිහට ඔහොම ගිහිල්ලා මෙයාගේ අවසානයක් තියනවද? අවසානයක් නැහැ. එහෙනම් අපිට කවුරු හරි කිව්වොත් ඔයාට හොයන්න පුළුවන් මෙයාගේ 1000 වෙනි පදය. හරි? අපිට දෙනවා පදයක්. අපිට කියනවා 1000 වෙනි පදය හොයන්න. එහෙම නැත්නම් ලක්ෂ වෙනි පදය හොයන්න මේකේ. එතකොට අපි මේක ලියලිය ඉන්න එපයි නේ. අපිට පද ටික බලාගෙන දැන් මම කිව්වොත් මෙයාගේ 15 වෙනි පදය මොකක්ද කියලා ඔයගලන්ට දැක්ක ගමන් කියන්න බෑනේ. නේ? දැක්ක ගමන් මෙයාගේ 15 වෙනි පදය කිව්වට කාට ඔලුවට එන්නේ නැහැ මෙයාගේ 15 වෙනි පදය මොකක්ද කියලා. එහෙනම් අපි මේකට ඔය පදය මොකක් හරි දෙන පදයක් හොයාගන්න අපි මෙයාට ලියන්න ඕනේ සාධාරණ එක්කෙනෙක්. හරි? ඒ කියන්නේ එයා අර ඔක්කොටම පොදු එක්කෙනෙක්. නිකන් එයාට ඕනෑම සංඛ්‍යාවක් ආදේශ කරගත්තොත් අපිට මෙයාගේ ඕනෑම ඉලක්කමක් හොයාගන්න පුළුවන්. ඕනෑම පදයක් හොයාගන්න පුළුවන් මට්ටමේ සාධාරණ එක්කෙනෙක් හොයාගන්න. හරි? එතකොට සාධාරණ පදයක් හොයාගන්නේ කොහොමද? n වෙනි පදේ. දැන් මෙහෙම ගිහිලා n වෙනි තැන ඉන්න එක්කෙනා කොහොමද හොයාගන්නේ? එතකොට මේ n කියලා කියන්නේ මොකක් හරි ඉලක්කමක්. දැන් උදාහරණයක් ගත්තොත් මම 15 වෙනි පදේ කිව්වේ. එහෙනම් 15 වෙනි පදේ හොයන්න ඕන නම් මම n වෙනුවට 15 දාලා මේ සාධාරණ පදේට කියන්නේ tn ට ප්‍රකාශනයක් හදාගන්නවා. හරි. ඔන්න ඕක අපි මෙන්න මේ විදිහට හදාගන්නවා. හරි. ඔයගොල්ලෝ මෙන්න මේ සූත්‍රය හොඳට මතක තියාගන්න ඕනේ. tn සූත්‍රය මේකට කියන්නේ. tn කියලා කියන්නේ a ධන n ඍණ එක වතාවක් d. පැහැදිලිද? මේ ඉන්නේ මෙයා හොඳට මතක තියාගන්න. මෙයා තමයි අපේ සාධාරණ පදය හොයන සූත්‍රය. මෙයාට අපි කියනවා සමාන්තර ශ්‍රේණියක සාධාරණ පදයේ සෙවීමේ සූත්‍රය කියලා. මොකක් හරි සමාන්තර ශ්‍රේණියක ඔයාලට සාධාරණ පදේ හොයන්න තියෙනවා නම් මේක තමයි පාවිච්චි කරන්න ඕනේ. සාධාරණ පදයේ සෙවීමේ සූත්‍රය. හරි. හැමෝටම දැන් මේක මතක තියෙන්න ඕනේ. මොකද්ද? tn සමානයි a ධන n ඍණ එක වතාවක් d. tn සමානයි a ධන n ඍණ එක වතාවක් d. ඕක දැන් ඔයගොල්ලෝ පාඩම් කරන තැන කොහේ හරි ගහගත්තත් ඒ කියන්නේ පාඩුවක් නැහැ. හරි. ඔයගොල්ලන් පුළුවන් ඒක ගහගන්න. tn සමානයි a ධන n ඍණ එක වතාවක් d. tn සමානයි a ධන n ඍණ එක වතාවක් d. ඔක කටපාඩමේ තියාගන්න. හරි. මේකෙන් අපිට පුළුවන් එහෙනම් මේකේ සාධාරණ පදේ හොයාගන්න. කොහොමද කරන්නේ? උදාහරණයක් බලමු.
දැන් මම කියනවා 2 4 6 8 මේකේ සාධාරණ පදේ. හරි. මෙන්න මේ සාධාරණ පදේ හොයන්න නම් මම දැනගෙන ඉන්න ඕනේ කරුණු දෙකක්. හරි. මම කරුණු දෙකක් දැනගෙන ඉන්න ඕනේ. මොනවද ඒ කරුණු දෙක? එකක් පළමු පදේ දැනගෙන ඉන්න ඕනේ. අනික පොදු අන්තරය දැනගෙන ඉන්න. මෙන්න මේ දෙක දැනගෙන ඉන්න ඕනේ මං සාධාරණ පදේ හොයනවා නම්. හරි. එහෙනම් අපි ලියමු බලන්න. tn. හරි. දැන් මට කට්ටිය කියන්නේ මොකද්ද මෙයාගේ පළමු පදේ සහ පොදු අන්තරය? chat එකට දාන්න. මොකද්ද පළමු පදේ සහ මොකද්ද මෙයාගේ පොදු අන්තරය? සංගල් කියන්න බෑ. මෙයාගේ පොදු අන්තරය සහ පළමු පදේ. පළමු පදය 2යි පොදු අන්තරය පොදු අන්තරයක් 2යි. හරි. පළමු පදයක් 2යි පොදු අන්තරයක් 2යි නේ. මේනේ පළමු පදේ. එහෙනම් a සමානයි 2යි. එහෙනම් a වෙනුවට මම දාන්න ඕනේ 2. n ඍණ එක වතාවක් d කියලා කියන්නේ පොදු අන්තරය. මෙයාගේ පොදු අන්තරය මෙයාගේ a සමානයි 2යි d සමානයි 2යි නේ. එහෙනම් පොදු අන්තරය වෙන්නේ 2යි. හරි. එහෙනම් මේක ඊට පස්සේ අරගෙන සුළු කරාට පස්සේ අපිට හම්බ වෙනවා මෙයාගේ සාධාරණ පදය. බලමු සාධාරණ පදය 2 ධන 2n ඍණ 2. හරි. මෙයාට ඇතුලේ ගිහිල්ලා ඔන්න අපිට tn කියලා එක්කෙනා එනවා 2n කියලා. ඔන්න මෙයාගේ සාධාරණ පදය. එහෙනම් ඔන්න මම මෙයාගේ සාධාරණ පදය හොයාගත්තා. tn සමානයි 2n කියලා හොයාගත්තා. එහෙනම් මට මේ සාධාරණ පදය හොයාගත්තට පස්සේ හරි මට ඕනෑම පදයක් හොයන්න පුළුවන්. ඕනෑම පදයක අගේ හොයාගන්න පුළුවන්. එහෙනම් මොනවාද ඕනෑම පදය හොයාගන්න සෙවිය හැකියි. ඕනෑම පදයක් සෙවිය හැකියි. right දැන් උදාහරණයක් අරන් මම කියනවා 15 වෙනි පදේ. හරි 15 වෙනි පදේ හොයන්න කිව්වොත් ගන්න සාධාරණ පදය මේ 15 වෙනි පදය කිව්ව ගමන් මෙන්න මෙයාගේ තේරුම තමයි n සමානයි 15යි කියන එක. හරි 15 වන පදය. හරි 15 වන පදේ 15 වන්නේ කීවෙනි පදේද නෙමෙයි. හරි ඔකත් එක පටල ගන්න එපා. දැන් ඉස්සරහට හම්බ වෙනවා 15 වන පදය කියලා ඇහුවොත් n වලට දාන්නේ 15යි අපි. හරි right. එහෙනම් n වලට 15 දාගත්තොත් මට ලියන්න පුළුවන් t15. t15 කියන්නේ 15 වෙනි පදය. 15 වෙනි පදය t15 කියන්නේ ඒක. එතකොට ඒ කියන්නේ t1 කියලා කියන්නේ පළමු පදය. n සමානයි 1යි. හරි t2යි කියලා කියන්නේ දෙවන පදය. හරි දෙවන පදය. n සමානයි 2යි. ඔය විදියට ගිහිල්ලා t සමාන n වුණාම තමයි මේ අපේ සාධාරණ පදේ. එහෙම නැත්නම් a ධන n ඍණ එක වතාවක් t කියන සූත්‍රය හැදෙන්නේ. හරි එහෙනම් 15 වෙනි පදේ හොයන්න n වෙනුවට දානවා 15. n වෙනුවට දැම්මා 15. ඔන්න එන අපිට t15 ආවා 30යි කියන්නේ. right. තව උදාහරණයක් බලමු අපි. මෙහෙම. right. 3 7 11 15 ඔන්න රටාව. හරි මේකේ මට ටක් ගාලා කියන්න පළමු පදේ සහ පොදු අන්තරය කියන්න බලන්න. අතින් ගහනවා. හරි මට කියන්න බලන්න පළමු පදේ සහ පොදු අන්තරය මේ දෙකේ. ටක් ගාලා කියන්න. මොකද්ද පළමු පදය සහ මොකද්ද පොදු අන්තරය මෙයාගේ? ඉක්මනට කියන්න බෑ. මොකද්ද පළමු පදේ මොකද්ද පොදු අන්තරය?
පොදු අන්තරය 4යි. පළමු පදේ පොදු අන්තරය ඔන්න 4යි කියලා කියනවා. 4යි. පළමු පදේ 3යි. හරි. හරිනේ හැමෝටම පැහැදිලිනේ. right. එහෙනම් මෙන්න මේ දෙන්න දන්නවනම් මට සාධාරණ සමීකරණ ලියන්න පුළුවන්. සාධාරණ පදේ. සාධාරණ පදේ හොයන සූත්‍රය මොකද්ද? tn සමානයි a ධන n ඍණ එක වතාවක් d. හරි. සාධාරණ පදේ එහෙම නැත්නම් මේකට අපි තවත් නමක් කියන මොකද්ද? n වන පදය. එන විභාගෙදි සාධාරණ පදය ඇහුවත් n වෙනි පදය ඇහුවොත් ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ වැඩේ. එන tn සමානයි n ධන a ධන n ඍණ එක වතාවක් d. tn සමානයි a කියලා කියන්නේ 3යි. n ඍණ එක වතාවක් d කියලා කියන්නේ 4යි. එහෙනම් tn සුළු කරොත් මේක 3 ධන 4යි n ඍණ 4. මේක මම ලිව්වොත් දැන් tn සාධාරණ පදය මොකද්ද? 4යි n ඍණ 1. ඔන්න අපේ මෙන්න මේ රටාවට අදාළ පොදු සූත්‍රය. එහෙමත් නැත්නම් සාධාරණ සමීකරණය. හරිනේ? right. එහෙනම් මෙයාව දන්නවා නම් හරි. ඔන්න සාධාරණ සමීකරණය දන්නවා tn සමානයි 4n ඍණ 1. මොකද්ද රටාව 3 7 11 15 රටාවේ එන සාධාරණ පදේ ඔන්න අපි හොයාගෙන තියෙනවා. එහෙනම් මෙයාව දන්නවා නම් මගෙන් ඇහුවොත් 8 වෙනි පදේ මෙයාගේ 8 වෙනි පදේ 8 වෙනි පදේ 8 වෙනි පදය කොහොමද මම හොයන්නේ? n වෙනුවට දාන්නේ කීයද මම n වෙනුවට කීය දැම්මොත්ද හරියන්නේ මේකට? n වෙනුවට මම කීයක් දාන්න ඕනේ? 8 වෙනි පදේ හොයන්න නම් මේ අදාළ tn සමීකරණයේ n වෙනුවට මම දාගන්න ඕනේ කාවද? මොන ඉලක්කම කාවද මම මෙතනට දාන්න ඕනේ 8 වෙනි පදේ හොයනවා නම්? මොකද මම දාන්න ඕනේ? මම දාන්න ඕනේ n සමානයි 8යි කියලා. මොකද 8 වෙනි පදේනේ හොයන්න තියෙන්නේ. 8 වෙන පදය කිව්වොත් n සමානයි 8යි. එහෙනම් t8 සමාන වෙනවා 4 වාරයක් ඍණ 1. t8 කියන්නේ 4 වාරකට 32යි 31යි. එහෙනම් මෙන්න මේ රටාවේ 8 වෙනි පදය 31යි. දැන් මම අහුවොත් මම අහන ඔයගොල්ලන්ගේ මේ රටාවේ 100 වෙනි පදය. හරි? මේ රටාවේ 100 වෙනි පදය. ඇහුවොත් මම n වෙනුවට දාන්න ඕනි කාවද? n වෙනුවට දාන්න ඕනි මම දාන්න මන් චැට් එකේ. මම n වෙනුවට දාන්න ඕනි කාවද? n වෙනුවට දාන්න ඕනි 100 වෙනි පදේ හොයනවනම් 100. හරි. හරි 100 දැම්මහම හරි. එහෙනම් 100 දැම්මට පස්සේ මට t 100 හම්බ වෙනවා 100 ඍණ 1. right? ඒ කියන්නේ 400 එකකට වඩා 399යි කියලා එනවා. එහෙනම් මේකේ 100 වෙනි පදේ අපිට හම්බ වෙනවා 390. දැන් මෙහෙම එකක් අපි දන්නේ නැත්නම් සාධාරණ සමීකරණය කියන එකක් දන්නේ නැත්නම් අපි ලියන්න ඕනේ නේද මෙයාගේ 100 වෙනි පදේ හොයන්න නම් පද 100ම. එහෙනම් වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ අපිට නේ. ගානේදී විභාග ගානේදී වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. වෙන ගානක් හදන්න වෙන්නේ නැහැ. මේ ගානේ පද 100 ලියන්න තමයි වෙන්නේ. එහෙනම් අපි මෙතන වැදගත්කම තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ tn හොයන එකේ වැදගත්කම. හරි සාධාරණ සමීකරණ හොයන වැදගත්කම. එහෙනම් සාධාරණ සමීකරණ වල සූත්‍රය තමයි මොකද්ද? ආයි මතක් කරනවා tn සමානයි a ධන n ඍණ එක වතාවක් d. එහෙනම් මෙයාව දන්නවා නම් අපිට දෙන ඕනෑම රටාවක ඕනෑම පදයක් හොයාගන්න පුළුවන්. හරි. හරි. දැන් මෙහෙම කතා ටිකක් තියෙනවා. A හා D දන්නා විට tn සෙවීම. හරි. මේක තමයි දැන් ඔය අපි ඉස්සෙල්ලා කතා කරේ.
හරි ඔක තමයි අපි ඉස්සරෙන් කතා කරන්නේ දැන් ඊළඟ ක්‍රමය ඊළඟට මොකද්ද තියෙන්නේ d හා tn දන්නා විට ඒ සෙවීම හරි මෙන්න මේක දන්නවනම් ඒ හොයන්න පුළුවන් කොහොමද අපි හොයන්නේ උදාහරණයකට ගමු දැන් මම කියනවා මෙහෙම පොදු අන්තරය සමානයි 5 හා tn සමානයි 5න් ඍණ 3 විට පළමු පදය වන ශ්‍රේණියේ පළමු පදය හරි මොකද්ද කරන්න තියෙන්නේ එහෙනම් අපි සමීකරණය දන්නවා මොකද්ද tn සමානයි ආදේශ කරන්න තියෙන පද ආදේශ කියලා තියෙනවා tn සමානයි a ධන n ඍණ එක වතාවක් d එහෙනම් අපි tn දන්නවා මොකද්ද tn කියලා කියන්නේ 5n ඍණ 3 a කියලා කියන්නේ දන්නේ ඒ තමයි හොයන්න ඕනේ නේ ධන d කියලා කියන්නේ 5 5n ඍණ 5 right 5n ඍණ 3 සමානයි a ධන 5n ඍණ 5 right එහෙනම් ඒව හොයන්න මං මේ කට්ටිය ඔක්කොම අනිත් පැත්තට අරන් යනවා එතකොට මෙයාට මෙයා කැපෙනවා මෙයා මෙතන ගියාම a සමානයි 2යි කියලා හම්බෙනවා හරිනේ ඔන්න අපි පොදු අන්තරේ නම් පළමු පදේ හොයාගත්තා එහෙනම් මේ දෙන්න දන්නවනම් මට රටාව ගොඩ ගන්න පුළුවන් නේද a සහ d දන්නවනම් a 2යි d 5යි නම් මට රටාව ගොඩ ගන්න පුළුවන් නේ 2 7 12 ඔහොම යන රටාවක් එන්නේ 2 7 12 17 හරි ඕක තමයි රටාව හරි පළමු පදේ හොයන්න අපි කරන්නේ මොකද කරන්නේ tn සමානයි a ධන n ඍණ එක වතාවක් d කියන සමීකරණය අරගෙන ඒකට අදාළ දන්න කට්ටිය ආදේශ කරලා නොදන්න එක්කිනාව උක්ත කරගන්න එක තමයි කරන්නේ හරි ඔක පැහැදිලි නේද හැමෝටම ඒ කියන්නේ අපිට දීලා තියෙන මෙන්න මෙයාගෙන් තමයි හැමදේම කරන්නේ අපි මෙයාව මතක නම් ඔය පද ටික ආදේශ කරගෙන අපි නොදන්න එක්කිනාව හොයන්න තියෙන්නේ හරි අපි කලින් කරෙත් ඒකනේ කලින් මොකද්ද කරේ මේවැ මොකද්ද කරේ මේ වැඩි කරේ a සහ d හොයාගත්තා නේ ad හොයාගෙන ඉවරලා tn හෙව්වා දැන් tn උයි d දන්නවනම් a හොයන්න යන්න හරි ඒක තමයි මෙතන කරේ දැන් හරි right එහෙනම් ওই විදිහටම අපිට a tn උයි දන්නවනම් d හොයන්නත් පුළුවන් ඊළඟ අවස්ථාව a හා tn දන්නා විට d සෙවීම right ඔන්න a මම ගන්නම් ඍණ 2 හරි ඒ කියන්නේ ඍණ 2යි tn සමානයි 3n ඍණ 5 හිතමු මෙහෙම ගන්නම්කෝ 5 ඍණ 3යි හරි 5 ඍණ 3යි එහෙනම් මේ දෙන්න දන්නවනම් මම සමීකරණය මොකද්ද tn සමානයි a ධන n ඍණ එක වතාවක් d මෙයාගේ tn කියන්නේ කවුද 5 ඍණ 3යි n a කියලා කියන්නේ ඍණ 2යි ධන d කියලා කියන්නේ හොයන්න ඕනේ එහෙනම් n ඍණ එක වතාවක් d ව තියාගන්න ඊළඟට මෙයා මේ පැත්තට යවුවට පස්සේ n ඍණ එක වතාවක් d සමානයි 7 ඍණ 3යි n එහෙනම් d කියලා කියන්නේ 4 ඍණ 3යි n බෙදීම n ඍණ 1 මේක දැන් n වලට පදයක් දුන්නොත් අපිට කීවෙනි පදෙද කිව්වොත් අපිට පොදු අන්තරය ගණනය කරගන්න පුළුවන් හරි ඉලක්කමක් වශයෙන් ඉන්නේ නැහැ මොකද මෙතන
විචල්ලයක් ඉන්න හින්දා. හරි? ඔන්න අපිට කිව්වොත් n සමානයි අපිට කිව්වොත් n සමානයි 2යි කියලා. හරි? n සමානයි 2යි නම් ඔන්න අපිට d හොයන්න පුළුවන්. 4 ඍණ 6 බෙදීම 2 ඍණ 1 එහෙනම් d කියලා කියන්නේ 1යි නේ. හරි? ඔන්න ඔය විදිහට අපිට a හා tn දාන්නවා නම් d ගණනය කරගන්නත් පුළුවන්. දැන් මේවා එච්චර ලොකු වැදගත් අමාරු දේවල් නෙමෙයි. හරි? අමාරු දේවල් නෙමෙයි. මෙන්න මෙයාව දන්නවා නම්. හරි? මෙන්න මෙයාව දන්නවා නම් අපිට ඕක ලේසියෙන්ම කරගන්න පුළුවන්. right. දැන් මම පොඩි ගණන් ආකාරයක් දෙන්න යන්නේ ඔයගලන්ට. හරි? ගණන් ආකාරයක් දෙන්න යන්නේ. දැන් අපිට ඇහුවොත් අපෙන් ඇහුවොත් මෙහෙම කතාවක්. t එනුත් දෙනවා. a දෙනවා. d දෙනවා. අපෙන් අහනවා n සෙවීම. දී ඇති අතර n සෙවීම. හරි. උදාහරණ ගානක් දෙනවා මම මෙහෙම. right. මම කියනවා මෙහෙම කතාවක්. tn සමානයි 5n ඍණ 2 නෑ එහෙම දෙන්න. ශ්‍රේණියක පළමු පදය දෙකද පොදු අන්තරය පහද වන පහද වේ. හරි? පහද වේ. එතකොට අපි අහනවා 105 එම ශ්‍රේණියේ පදයක්ද හරි. මොකද්ද මෙතන අහන්නේ? ඔන්න අපිට දෙනවා පළමු පදය දෙනවා. පොදු අන්තරය දෙනවා. ඊළඟට අහනවා මේ 105 කියන්නේ පදයක්ද කියලා අහනවා. හරි? මේ ශ්‍රේණියට අදාළ පදයක්ද කියලා අහනවා. එතකොට අපි මොකද කරන්නේ? මේ වගේ අවස්ථාවකදී මොකද කරන්නේ? දැන් අපි දන්නවා පොදු සමීකරණය මොකද්ද? tn සමානයි a ධන n ඍණ 1 වතාවක් d. හැමදේම මෙයාගෙන් තමයි කරන්නේ දැන් මෙතනදී. මෙතනින් හැම දෙයක්ම මෙයාගෙන් අපිට කොට දාන්න පුළුවන්. දැන් අපි බලන්න ඕනේ දැන් මේ ශ්‍රේණියේ පදයක් නම් හරි මෙයා මේ ශ්‍රේණියට අදාළ පදයක් නම් අපි මේ ඉලක්කම් ටික මෙයාට ආදේශ කරලා n හෙව්වහම n ට පූර්ණ සංඛ්‍යාවක් එන්න ඕනේ. පූර්ණ සංඛ්‍යාවක් එනවා නම් එහෙනම් අපිට කියන්න පුළුවන් ඒ අදාළ සංඛ්‍යාව ඒ ශ්‍රේණියේ පදයක් වෙනවා කියලා. හරි? උදාහරණයක් ගමු. දැන් මේක පෙන්වන්නම්කෝ මම. 105. හරි? මං දැන් මේ 105 කියන එක කියන්නේ මෙයා මේ ඉලක්කමක්නේ. ඒ කියන්නේ අපේ ශ්‍රේණියේ පදයක්. එහෙනම් එයාව මං tn වෙනුවට ආදේශ කරනවා. හරි? මේක තව විදිහකට අපි කියන්න පුළුවන්. මම ඒ ක්‍රමයක් කියන්නම් දැන් ඊළඟට. මෙයාව දානවා 105 කියලා. ඊළඟට a කියලා කියන්නේ කවුද? 2යි. n තමයි හොයාගන්න ඕනේ. d කියලා කියන්නේ 5. එහෙනම් 105 සමානයි 2 ධන 5n ඍණ 5. 105 සමානයි 5n ඍණ 3. මේ පැත්තට ගියාට පස්සේ 5n සමානයි 108යි. හරි? දැන් ඔයගලන්ට පේනවා n ගත්තොත් 108 බෙදීම 5. මෙතනින් පූර්ණ සංඛ්‍යාවක් එනවද නැද්ද? මෙයා 5න් බෙදෙනවද 108? 108 5න් බෙදෙන්නේ නැත. හරි? කියන්නේ දශම සංඛ්‍යාවක් තමයි එන්නේ. කියන්නේ උදාහරණ බෙදලා ගත්තොත් 2 20
එකයි දශම 6යි කියලා එන්නේ. එහෙනම් n පූර්ණ සංඛ්‍යාවක් n පූර්ණ සංඛ්‍යාවක් නොවන බැවින් 105 ඉහත ශ්‍රේණියේ පදයක් නොවේ. හරි මේක මම ඔයගලන්ට තව සරල විදිහට කියන්නම්. මෙහෙම. හරි. මෙහෙම ගන්නම්කෝ මම. නැෂ්. ගම් මෙහෙම. මම ගානක් දෙනවා මෙහෙම. රටාව තමයි 3 7 11 15 මේ රටාව. ඕකේ ඔයාගෙන් ප්‍රශ්න කීපයක් අහන්න. හරි? මම අහන ප්‍රශ්න සාධාරණ පදයේ සොයන්න. හරි? ඊළඟට අහනවා අපි ඉස්සෙල්ලාම යන්කෝ සාධාරණ පදයට කලින් පොදු අන්තරේ ඉඳන් අහන්නේ. හරි? පළමු පදය මම මේ හැම දැන් මේ ටික කරාම මුලින් ඉඳන්ම ඔක්කොම පුළුවන් ඈ. පළමු පදය අහනවා. හරි? ඊළඟට අහනවා පොදු අන්තර. ඊළඟට අහනවා සාධාරණ පදය. ඊළඟට මම අහනවා 18 වෙනි පදය. හරි? ඊළඟට මම අහනවා මෙහෙම කතාවක්. දැන් මේ ටිකට උත්තර ලියා ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. මම මෙහෙම අහනවා. මේකේ මේක දැන් පදේන්නේ 79 වන්නේ කීවෙනි පදේ? හරි. දැන් අපෙන් උදාහරණ මම ඔයගලන්ට කිව්වා 18 වෙන පදය ඇහුවොත් දාන්න ඕනේ n වෙනුවට තමයි 18. මෙතනදී මොකද වෙන්නේ කියලා අපි දැන් බලමු. right. මේකේ උත්තර ටික කියන්න බලන්න. පළමු පදය 3යි. හරි? පොදු අන්තරය වෙන්නේ 7න් 3ක් අඩු කරාට පස්සේ 4යි. d සමානයි 4යි. සාධාරණ පදේ කොහොමද අපි හොයන්නේ? tn සමානයි a ධන n ඍණ එක වතාවක් d. මෙයාට ඔය සමීකරණ ටික මේ ඉලක්කම් ටික ආදේශ කරනවා. a සමානයි 3යි n ඍණ එක වතාවක් d කියලා කියන්නේ 4යි. ඔන්න මට එනවා මෙතනින් 4යි n ඍණ 1යි කියලා tn. හරි? tn ඔහොම. ඊළඟට 18 වන පදය 18 වන පදය කිව්වොත් දැන් මට අවිල්ල තියෙන්නේ tn කියන්නේ කවුද? tn සමානයි 4i n ඍණ 1. එහෙනම් 18 වන පදය කිව්වොත් මම n වෙනුවට ආදේශ කරන්න ඕනේ 18. n වෙනුවට 18 ආදේශ කරනවා. මෙන්න මෙන්න 18 වන පදය කියලා අහලා තිබ්බා. වන පදය. හරි පදයක් ගන්න යන්නේ. එහෙනම් 18 වන පදය මොකක්ද කියලා බලන්න මම 18 ආදේශ කරනවා tn වෙනුවට. මේ sorry n වෙනුවට මේ n වෙනුවට ආදේශ කරනවා 18. ආදේශ කරාම ඔන්න අපිට t18 හම්බ වෙනවා. t18 කීයද? 18 වරක් 4 කියලා කියන්නේ 36යි 72යි 71යි. එහෙනම් 18 වන පදය කියන්නේ 70 හරිද? 4 වරක් 32 36 72යි 72යි හරි. එහෙනම් 16 වන 18 වන පදය කියන්නේ 71යි. දැන් ඔන්න මේ ටික අපි කතා කරපු ටික. දැන් අහනවා 79 වන්නේ කීවෙනි පදය? 79 වන්නේ කීවෙනි පදයේද කියලා අහන්නේ. 79 කියන්නේ මොකක් හරි මේ සමීකරණ මේ රටාව තුල ඉන්න එක්කෙනෙක්. හරි? මේ රටාව තුල ඉන්න එක්කෙනෙක්. එහෙනම් ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙහෙම වන්නේ කීවෙනි පදයේද කියලා ඇහුවොත් කොහෙදි හරි. වන්නේ කීවෙනි පදයේද කියලා ඇහුවොත් ඔයගොල්ලෝ මෙන්න මේ tn වෙනුවට ආදේශ කරන්න ඕනේ 79. හරි අපි කලින් එකෙත් ඒකනේ කරේ. මේ 105යිම ශ්‍රේණිය පදයක්ද කියලා චෙක් කරන්න අපි කරේ 105 මේ tn වෙනුවට ආදේශ කරා. එහෙනම් ඔයගොල්ලෝ මෙහෙම වන්නේ කීවෙනි පදයේද කියලා ඇහුවොත්
අපි 79 ආදේශ කරන්න ඕනේ tn ට. මෙතනදී 18 වන පදය. මේ සිංහල වචනේ. සිංහල දන්නවනම් මේ දෙකේ වෙනස අඳුර ගන්න පුළුවන්. මේ 18 වන පදය කිව්වොත් n වලට දැම්ම 18. 79 වන්නේ කීවන පදයේද කියලා ඇහුවොත් 79 දාන්න ඕනේ tn ට. n ට නෙමෙයි tn ට. හරි? හැමෝම හොඳට මතක තියාගන්න. 79 වන්නේ කීවෙනි පදයේද කියලා ඇහුවොත් අපි දාන්නේ tn ට. එහෙනම් tn ට දැම්මට පස්සේ 79 සමානයි a කියලා කියන්නේ 3 ධන අපි අරගන්නවා. දැන් අපි tn හොයාගෙන තියෙන 4n ඍණ එකනේ. 4n ඍණ 1. එහෙනම් එක මේ පැත්තට ගියට පස්සේ 80 සමානයි 4n n සමාන වෙනවා 80 බෙදීම 4 කියන්නේ 20යි. එහෙනම් අපි දන්නවා 79 වන්නේ කීවෙනි පදයේද? 20 වන පදය. පැහැදිලි නේද? right 79 වන්නේ කීවෙනි පදයේද කියලා අහුවොත් අපිට n වෙනුවට තමයි tn වෙනුවට තමයි ඒ අදාළ පදය දාන්න වෙන්නේ. හරි? පැහැදිලිද? ඕක තමයි අපේ දැන් 100ට දැන් අපේ පාඩමේ 100ට සමාන්තර ශ්‍රේණි පැත්තේ 80ක් ඉවරයි. හරි? ඔන්න ඔය ප්‍රශ්න ටිකට උත්තර ලියා ගන්න පුළුවන් නම් අපිට ගානට ඕක ආදේශ කරගන්න පුළුවන්. අපි නිකමට බලමු නිකන් අපිට එන ගානක් හරි නිකන් මම ගානන් ආකාරයක් දෙනවා මෙන්න මේ විදිහට. මම කියනවා මෙහෙම. බලමු අපිට මේකට ගොඩනගා ගන්න පුළුවන්ද කියලා කතාව. උන දෙවන පදය 10 වන සමාන්තර ශ්‍රේණියක දැන් ඔයගොල්ලෝ දැන් මාත් එක්ක try කරන්න ඕනේ මේ ගාන හදන්න. හරි. දෙවන පදය 10 වන සමාන්තර ශ්‍රේණියක 12 වන පදය 10 වන පදයට වඩා 12 වන පදය 10 වන පදයට වඩා 12කින් වැඩිලු. හරි. ඊළඟට කියනවා මෙම ශ්‍රේණියේ පළමු පදය පොදු අන්තරය සොයා 21 වන පදය සොයන්න. right. හරි. කට්ටිය හරි හොඳට කියවන්න ගන්න. දෙවන පදය 10යි. දෙවන පදය 10 වන සමාන්තර ශ්‍රේණියක 12 වන පදය 10 වන පදයට වඩා 12කින් වැඩිලු. හරි. මෙම ශ්‍රේණියේ පළමු පදය පොදු අන්තරය සහ 21 වන පදය හොයන්නලු. හරි. බලන්න මොනවද මේ කියලා තියෙන්නේ කියලා. right. මොනවද කියලා තියෙන්නේ? දෙවන පදය 10යි. දෙවන පදය කියන්නේ කවුද? t2. හරි. t2 10යිලු. t2 සමානයි 10යි. t2 කියලා කියන්නේ මොකද්ද? දැන් අපි tn සමීකරණය ගන්න පොදු සමීකරණය මොකද්ද? tn සමානයි a ධන n ඍණ එක වතාවක් d. එහෙම නේද? හරි. එතකොට මේකේ n සමානයි 2 වුණාම අපිට හම්බෙන්නේ t2 සමානයි a ධන 2 ඍණ එක වතාවක් d. හරි. දෙවෙනි පදේ අපි දන්න ඕනේ දැන් t2 කියන්නේ කවුද? 10යි. මේ දෙන්න ඇඩ් වුණාම 1යිනේ. a ධන d. එහෙනම් ඔන්න අපිට සමීකරණයක් එනවා දැන් ads වලින්. හරි. අපිට හොයන්නත් ඕනේ කවුද? පළමු පදයයි පොදු අන්තරයනේ. ඔන්න ads වලින් මම සමීකරණයක් ගොඩනගා ගත්තා. ඊළඟට මම දන්නවා 12 වෙනි පදය 10 වන පදයට වඩා 12කින් වැඩිලු. එහෙනම් t12 ඉන් අඩු කරොත් t10 කීයද උත්තරේ වෙන්න ඕනේ?
කියන්නේ 12 වෙනි පදයෙන් 10 වෙනි පදේ අඩු කරාම කීයක් වෙන්න ඕනේද? 12ක් වෙන්න ඕනේ. ඇයි ඒ? සමාන්තර ශ්‍රේණියේ කියලා තියෙනවා 12 වෙනි පදේ 10 වෙනි පදයට වඩා 12ක් වැඩිලු. හරි? 12 වෙනි පදේ වැඩිලු 10 වෙනි පදයට වඩා 12ක්. එහෙනම් 12 වෙනි පදයෙන් 10 වෙනි පදේ අඩු කරාම අපිට හම්බ වෙනවා 12යි කියලා. ඊළඟට මේ 12 වෙනි පදේ කියලා කියන්නේ කවුද? T12 කියලා කියන්නේ කවුද? n සමානයි 12 වෙච්ච a ධන 12 ඍණ 1 b. කියන්නේ T12 කියලා කියන්නේ a ධන 11යි d. ඔය හැම අපිට කියන්න පුළුවන් T10 කියන්නේ n 10 වෙච්ච සමීකරණය. එහෙනම් a ධන 10 ඍණ 1 වතාවක් d. ඒ කියන්නේ T10යි කියලා කියන්නේ a ධන 9ක් d. right? එහෙනම් මෙන්න මේ දෙන්නගේ වෙනස මට ගන්න පුළුවන් a ධන 11ක් d ගෙන් අඩු කරනවා a ධන 9ක් d. හරි? එතකොට මට එනවා උත්තරේ 12ක් කියලා. හරි? මෙහෙම සුළු කරාම මට උත්තරේ 12ක් කියලා එනවා. නේ? මම මේ කරේ මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ T12. මේ ඉන්නේ කවුද? T10. දැන් T12 කියන්නේ කවුද? a ධන 11යි d. මොකද n ඍණ 1 වතාවක් d. මෙන්න මේ සමීකරණය තමයි මේ අරන් තියෙන්නේ. හරි? සමීකරණයෙන් n සමානයි 12යි කියලානේ T12 කියලා කියන්නේ. T10යි කියලා කියන්නේ n සමානයි 10යි. එහෙනම් ඔන්න සමීකරණ දෙකක් හදාගෙන ඊළඟට a ධන 11ක් d ගෙන් අඩු කරනවා a ඍණ 9ක් d සමානයි 12යි. aට a කැපෙනවා. ඔන්න මෙතනින් අපිට දෙකක් d සමානයි 12යි කියලා ඇවිල්ලා d වලට උත්තරයක් එනවා 6යි කියලා. හරි? ඒක මම මෙතනට ආදේශ කරොත් මට a වලට එනවා 4යි කියලා. එහෙනම් ඔන්න අපිට සමීකරණ දෙක ආවා. සමීකරණ දෙකෙන් පිළිතුරු දෙක හදාගන්න පුළුවන් වුණා. මොකද්ද පිළිතුරු දෙක? පළමු පදේ සමානයි 4යි පොදු අන්තරය සමානයි 6යි කියන්නේ. එහෙනම් මෙන්න මේ දෙන්න දන්නවනම් පළමු පදයේ පොදු අන්තරයයි දන්නවනම් මට 21 වෙනි පදේ හොයන්න පුළුවන්ද? ඔව් පුළුවන්. කොහොමද හොයන්නේ? මේ සාධාරණ සමීකරණයට යන්න. Tn සමානයි a ධන n ඍණ 1 වතාවක් d. දැන් මම හොයන්න ඕනේ 21 වෙනි පදය. නේ? 21 වන පදය. හරි? 21 වන පදය කිව්වහම මේ අහන්නේ n සමානයි 21 වෙද්දි කීයද කියලා. සහ අපි දන්නවා a සමානයි 4යි d සමානයි 6යි කියලා. එහෙනම් මෙන්න මේ ටික මෙයාට ආදේශ කරොත් T21 අපිට හොයාගන්න පුළුවන් වෙනවද? බැරිද? පුළුවන් වෙනවා. a කියලා කියන්නේ 4යි, n කියලා කියන්නේ 21යි, d කියලා කියන්නේ a ධන d කියලා කියන්නේ 6යි. එතකොට T21 සමාන වෙනවා 4 ධන 120 මේක සුළු කරාම 20යි 20 වරක් 120යි. T21 සමාන වෙනවා 124ට. හරි. ඔන්න අපි ගාන හදලා මේ වගේ ගණනුත් දෙන්න පුළුවන් විභාගෙ. ඒ වුණාට ගොඩක් දුරට මේ වගේ ගණනක් එන්නේ නැහැ අපිට. ඒ වුණාට මේ වගේ ගණන් දෙන්න පුළුවන්. හරි? මේ වගේ ගණන් අපිට දෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි කරන්න ඕනේ මේ දීලා තියෙන අදාළ දත්ත ටික අරගෙන සමීකරණ ගොඩනගාගෙන ඒවා විසඳලා මේතනින් හදින සමීකරණ පාඩම. හරි? මේ ටික අරගෙන සමීකරණයක් හදාගෙන සමීකරණ ටික විසඳලා උත්තර ගන්න තමයි තියෙන්නේ. right. ඔන්න අපේ ප්‍රධාන කොටසක් දැන් පාඩමේ කවර්. දැන් අපි මෙතන පොඩ්ඩක් කතා කරන්න යන්නේ. අපි දැන් විභාග ගණන් වලටත් එමු ඈ. විභාග මේ ටික තියරි ටික කතා කරලා සමාන්තර ශ්‍රේණි ඉවර කරලා ගුණෝත්තර ශ්‍රේණි ඉවර කරලා වෙලාව ඉතුරු වෙන විදිහට අපි විභාග ගණන් වලටත් එමු. හරි? නැත්තම් අපි විභාග ගණන් ඉතින් කතා කරන්නේ පාස් පේපර්ස් කතා කරද්දී තමයි. විතර පළමු පදේ 4 උනේ මේ තියෙන්නේ. දැන් මෙන්න මෙයා දැන් මේ දෙක සුළු කරාට පස්සේ අපිට D6යි කියලා ආවනේ නේ. අපි D6යි කියලා ආවනේ. කොහමද? අපි 12 වෙනි පදේ 10 වෙනි පදේ අඩු කරාම 12යි කියලා මේකේ කියලා තියෙනවා. 12 වෙනි පදෙන් 10 වෙනි පදේ අඩු කරාම 12ක් හම්බ වෙනවා. එහෙනම් 12 වෙනි පදේ ලියාගත්තා AD ඇසුරෙන් 10 වෙනි පදේ ලියාගත්තා AD ඇසුරෙන්. ඊළඟට ඒ දෙන්න අඩු කරා. ඒ දෙන්න අඩු කරාට පස්සේ ඔන්න මේ A කැපිලා ගිහිල්ලා අපිට D වලට උත්තරයක් ආව 6යි කියලා. ඊළඟට මේ D6යි කියන එක මම මෙතනට ආදේශ කරා. D6යි කියන එක මෙතනට ආදේශ කරාට පස්සේ අපිට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ
10 සමානයි a ධන 6යි 6 මේ පැත්තට ගියාට පස්සේ a සමානයි 4යි කියලා එනවා 6 මේ පැත්තට යද්දි අඩු වෙනවනේ right එහෙනම් තමයි a වලට 4ක් කියලා ආවේ හරි නේද ප්‍රශ්නේ මම හිතන හරියට කියලා right දැන් අපි කතා කරන්න යන්නේ මේකේ තියෙන ඊළඟ වැදගත් කොටස හරි ඊළඟ වැදගත් කොටස මොකක්ද ඊළඟ වැදගත් කොටස ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මොකද්ද සමාන්තර ශ්‍රේණියක මුල් පද n ගණනක ඓක්‍ය හරි මුල් පද n ගණනක ඓක්‍ය තමයි දැන් අපි හොයන්න යන්නේ මේක හොයන්නත් අර ඉස්සෙල්ලා වගේ අපිට ලස්සන සමීකරණයක් තියෙනවා හරි සමීකරණේ මතක තියෙන්න ඕනේ සමීකරණ මේකේ දෙකක් තියෙනවා මේක දෙකකට අපිට බෙදා ගන්න පුළුවන් එකක් තමයි අවසාන පදයේ දන්නා විට මම මේ වැල්වට අරන් ගහන්න නැතු කෙලින්ම අපේ තියරිය ඕන තියරිය විතර කතා කරන්නේ මේක අපි කෙලින්ම විභාගයට ටාගට් කරලා කරගෙන ඉන්න හරි නැත්නම් මේ අවුරුද්දක් තිස්සේ කරන්නේ වනේ නේ අවසාන පදයේ දන්නා විට සහ අවසාන පදයේ නොදන්නා විට අවසාන පදයේ නොදන්නා විට හරි අවසාන පදයේ දන්නා විට අපිට මෙහෙම සමීකරණයක් තියෙනවා අපි මුල් පද ශ්‍රේණියක ගන්නක ඒකතුවට අපි නමක් දෙනවා මෙහෙම SN කියලා අරගේ TN නේ දුන්නේ කලින් අපිට පදයක් හොයන්න නම් අපි ඒක TN කියලා හඳුන්වනවා මේකට අපි හඳුන්වනවා පද ගන්නක ඓක්‍යයට SN කියලා මොකද්ද SN එතකොට අවසාන පදයේ දන්නා විට අවසාන පදයට අපි නමක් දෙනවා මෙහෙම දැන් අපි දන්නෝනේ පළමු පදේ කියන්නේ A පොදු අන්තරය කියන්නේ D ඒ වගේ අවසාන පදයට අපි දෙනවා මෙහෙම නමක් අවසාන පදයට අපි කිව්වා L හරි last term කියන එකෙන් තමයි L එක දෙන්නේ හරි L එහෙනම් අවසාන පදයේ L නම් අපිට ලියන්න පුළුවන් මෙහෙම මේ සමීකරණය කොහොමද SN සමානයි n බෙදීම දෙවතාවක් a ධන l ඔන්න අපේ සමීකරණ right මෙයාට අදාළ n වලට අගයන් සහ a වලට අගයන් a සහ l වලට මේ n a l වලට අගයන් දාගත්තට පස්සේ අපිට සමාන්තර ශ්‍රේණිය ඔය අපිට ඕන කරන පද සංඛ්‍යාවේ ඓක්‍ය එනවා හරි ඊළඟට අවසාන පදේ දන්නේ නැහැ ගොඩක් හම්බෙන්නේ මෙන්න මේ අවස්ථාව මේ අවස්ථාව ඉතා අඩුවෙන් තමයි අපිට හම්බෙන්නේ මේ අවස්ථාව තමයි අපිට වැඩි හරියක් හම්බෙන්නේ මේකදී අපි කරන්නේ මෙන්න මෙහෙම මේදී අපි කරන්නේ SN සමානයි n බෙදීම දෙවතාවක් විවරක් දෙකක් a ධන n ඍණ එක වතාවක් t මෙන්න මේ සමීකරණෙත් ඊළඟට කටපාඩමේ තියාගන්න ඕනේ right මොකද්ද සමීකරණේ SN සමානයි n බෙදීම දෙවතාවක් 2n ධන n ඍණ එක වතාවක් d හරි ඕක තමයි ඊළඟ සමීකරණය ඔන්න ඔය දෙක දන්නවා නම් අපිට සමාන්තර ශ්‍රේණියක මුල් පද ගන්නක ඓක්‍ය හොයාගන්න පුළුවන් උදාහරණයක් කරමු අපි උදාහරණයක් කරමු මම කියනවා ශ්‍රේණියක් දෙනවා මම මෙහෙම පළමු පදය මම නිකන් දැන් පළමු පදයක ගා ලියන්නේ මම කෙලින්ම ලියනවා a සමානයි 1යි d සමානයි d ඕනෙත් නෑ අපිට මම ගන්නම් අවසාන පදය l සමානයි 100යි හරි a සමානයි 1යි සහ l සමානයි 100යි n සමානයි මෙම ශ්‍රේණිය මේක ශ්‍රේණියක් හරි මෙම ශ්‍රේණියේ මුල් පද 100ෙහි එකතු
හරි මේ ශ්‍රේණියේ මුල් පද 100 එකතුව සොයන්න කියලා කියනවා. හරි ඒ කියන්නේ මුල් පද 100 කියලා කියන්නේ අපිට මේ Nokia කියන්නේ n සමානයි 100යි කියලා. මේ Nokia කියන්නේ n සමානයි 100යි කියලා. මේ මුල් පද 100නේ පද ගාණක් කතා කරනවා නම් එයාට අපි n කියලා තමයි කියන්නේ. පද ගණනක්නේ. ගාණක් මොකක් හරි ගාණක් නම් ඒක n. එහෙනම් a සමානයි 1යි l සමානයි 100යි. එහෙනම් පළමු පදේ සහ අවසාන පදේ දන්නවා නම් අපිට දාන්න පුළුවන් පද ගණනක ඓක්‍ය හොයන්න මොකද්ද සූත්‍රය? Sn සමානයි n බෙදීම දෙවතාවක් a ධන l කියන සූත්‍රය දාන්න පුළුවන්. එහෙනම් මේකේ n කියන්නේ 100යිනේ. s 100 හොයන්න ඕනේ. 100 බෙදීම 2 වතාවක් 1 ධන ලාස්ට් ටර්ම් එක කියන්නේ අන්තිම පදේ 100යි. right? එහෙනම් s 100 කියලා කියන්නේ 50 වැඩි කිරීම 101. නම් s 100 කියලා කියන්නේ 50න් වැඩි කරාම අපිට උත්තරේ එනවා 5050යි කියලා. පැහැදිලිද? එහෙනම් පළමු පදේ මේක තමයි ලේසිම විදිහ. හරි මේක තමයි ලේසිම ගාන. මොකද්ද? පළමු පදේ සහ අවසාන පදේ දන්නවනම් පද ගාණක් දුන්නාට පස්සේ ඒකේ ඓක්‍ය හොයන්න තියෙනවා. හොයන්න Sn සමානයි n බෙදීම දෙවතාවක් a ධන l කියන සමීකරණය පාවිච්චි කරන්න ඕනේ. මේක දැන් මේකේ මේ පාඩමේ ඇති දෙයක් නැහැ. මේ පාඩමේ තියෙන සමීකරණ සහ සූත්‍ර පාඩම් කරන එක විතරයි. සූත්‍ර ටික මතකයි නම් ඔක්කොම කරගන්න පුළුවන්. හරි? ඊළඟට මම තව ගාණක් කියනවා මෙහෙම. අපිට කියනවා a සමානයි 2යි b සමානයි 3යි වන ශ්‍රේණියක මුල් පද 20හි ඓක්‍යය සොයන්න. දැන් මේක දැක්කම ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් පළමු පදයේ දන්නේ පළමු පදයේ දන්න අවසාන පදයේ දන්නේ නැහැ. අවසාන පදයේ දන්නවා නම් අපිට කරන්න පුළුවන් Sn සමානයි n බෙදීම දෙවතාවක් a ධන l කියන සූත්‍රයට දාන්න. ඒ වුණාට මෙතන අවසාන පදයක් නැහැ. හරි? අවසාන පදයක් නැත්තම් අපි කරන්න ඕනේ මොකද්ද දාන්න ඕන සමීකරණේ? Sn සමානයි n බෙදීම දෙවතාවක් 2a ධන n ඍණ එක වතාවක් d. right? මෙයාගේ දැන් n කියන්නේ කීයද? පද කීයක දහන්නේ? මුල් පද 20හි. එහෙනම් n සමානයි 20යි. අපි හොයන්න ඕනේ s 20 බෙදීම දෙවතාවක් දෙකාරයක් a කියලා කියන්නේ 2 ධන n කියන්නේ 20 ඍණ 1 වතාවක් d කියලා කියන්නේ 3යි. 10 4 ධන 19 වරක් 3 19 වරක් 3 කියලා කියන්නේ 7යි 2යි 57යි නේ. 19 වරක් 3 කියලා කියන්නේ 57යි. හරි. එහෙනම් මෙතනින් එන අපිට 61යි 61 වැඩි කියන 10 කියන්නේ 610යි කියලා එනවා s 20. මේ අපි හෙව්වේ පද 20ක ඓක්‍ය. right? ඔන්න ඔහොම තමයි ඕක කරන්නේ. මොකද්ද සමීකරණ දෙක? Sn සමානයි a ධන n බෙදීම දෙවතාවක් a ධන l n බෙදීම දෙවතාවක් a ධන l අවසාන පදේ දන්නවනම් අවසාන පදේ දන්නේ නැත්නම් Sn සමානයි n බෙදීම දෙවතාවක් 2a ධන n ඍණ එක වතාවක් d. ඔන්න ඔය සමීකරණ දෙකට දාලා සූත්‍රය දාලා විසඳන්න තමයි තියෙන්නේ. හරි? ලොකුවට දෙයක් නෑ කරන්න. හරි. අපි පොඩ්ඩක් නිකන් විභාග ගණන් ආකාරයට අපි දෙන ගානක් try කරමුද? එතකොට ඔයගලන්ට හදාගන්න පුළුවන් ද බැරිද කියලාවත් idea එකක් ගන්න පුළුවන් නේද? අපි දැන් සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි වලට යන්න ඕනේ. ගුණෝත්තර ශ්‍රේණි වලට යන්න කලින් මම පොඩි ගානක් දෙන්නම් ඔයගලන්ට. හරි? ඔයගොල්ලෝ දැන් මාත් එක්ක හදන්න ඕනේ. මෙහෙම කියනවා. එක්තරා වෙළඳ සැලක
දැන් මේ විදිහට තමයි ගණනාකාරය දෙන්නේ ඔයගලන්ට. සබන් අතුරා ඇත්තේ පහළම පේලියේ සබන් කැට 24ක් ඉහළ පේලියේ ඊට ඉහළ පේලියේ කැට 21ක් ඊටත් ඉහළ පේලියේ කැට 18ක් වන පරිදිය. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ 24 21 18 හොමම වෙන පිරමීඩ් එකකට වගේ තමයි ඔක අතුරලා තියෙන්නේ. හරි. ඔන්න අපිට අහනවා පළවෙනි ප්‍රශ්නේ. මොකක්ද අහන්නේ? 8 වන පේලියේ අතුරා ඇති සබන් කැට ගණන සොයන්න. හරි ගාන හදාගෙන මෙයා මොකක්ද කියන්නේ දැන් වෙලෙන්සැලේ තියෙන සබන් කැට ඉස්සෙල්ලාම පටන් ගන්න 24යි. හරි ඊළඟට 21යි ඊළඟට 18යි. ඔන්න ඔය විදිහට තමයි රටාව යනවා කියලා කියන්නේ. හරි ඔහොම අඩුවේ මේක නිකන් පිරමීඩයක් වගේ ආකාරයකට තමයි ඔක යන්නේ. එතකොට මෙන්න රටාව. මෙන්න මේ කියන කතාවෙන් ඔය රටාව හදාගන්න ඕනේ. විභාග ගානෙත් එහෙමයි. හරි විභාග ගානෙ කෙලින්ම කියන්නේ මෙන්න මෙහෙම රන් රටාවක් කියලා. අපිට ගාන කියවන්න දෙනවා. ගාන කියවලා ඒකෙන් අපි රටාව ඉලක්කම් වලින් හදාගන්න ඕනේ. රයිට් මොකට මේක පුළුවන් නේද? දැන් මේක පැහැදිලි මොකද කියන්නේ? වෙලෙන්සැලක සබන් කැට අතුරා ඇත්තේ 15 පේලියේ කැට 24 ඊළඟට 21 18 ওই විදිහට යන්නේ ඉතින්. එහෙනම් ඒ ඉලක්කම් ටික තමයි අපේ රටාව. එහෙනම් මේකේ අපිට පළමු පදේ කියලා කියන්නේ කවුද? පළමු පදේ කියලා කියන්නේ 24යි. පොදු අන්තරය කීයද? පොදු අන්තරය කීයද? මට කියන්න බං ටක් ගාලා කවුරු හරි පොදු අන්තරය කීයද? කීයද පොදු අන්තරය? කවුරු දන්නේ කියන chat එකට දාන්න. කොහොමද පොදු අන්තරය හොයනවා කියමු පසුපදයෙන් අඩු කරනවා පෙර පදේ. පසුපදයෙන් පෙර පදේ අඩු කරනවා. කො ඉක්මනට මට chat එකට දාන්න. වෙලා වෙනවා ඈ. 3යි. තව උත්තර තියනවද? දැන් මට එක උත්තරයක් ආව 3යි කියලා. හරි. කට්ටිය ඒකට ඕකේද නැත්නම් වෙන උත්තර තියනවද ඔයගොල්ලන්ට? කොහොමද අපි පොදු අන්තරය හොයාගන්නේ? පෙර පදයෙන් පසුපදයෙන් පෙර පදේ අඩු කරනවා. පසුපදයෙන් පෙර පදේ අඩු කරනවා. හරි. කොහොමද දැන් පෙර පදේ මේ පසුපදේකෝ පසුපදේ මෙයා. පෙර පදේ මෙයා. එහෙනම් D කියලා කියන්නේ කවුද? ඍණ 3යි යන්න හරි. D කියලා කියන්නේ කවුද? ඍණ 3යි. 21කින් අඩු කරන්න ඕනේ. 21කින් අඩු වෙන්න ඕනේ 24ක්. එහෙනම් D කියලා කියන්නේ කවුද? ඍණ 3යි. ඍණ ඉලක්කම් එන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරි. ඍණ සංඛ්‍යා එන්න පුළුවන් අපිට. හරි. හරි. දැන් ඊළඟට මොකක්ද අහන්නේ? 8 වෙනි පේලියේ. හරි. මේ Nokia අහන්නේ මොකක්ද අපෙන්? මේ Nokia අහන්නේ Nokia කියන්නේ ෆෝන් එක නෙමෙයි හොඳේ. Nokia අහන්නේ අපෙන් 8 වෙනි පදය කියපන් කියලා තමයි කියන්නේ. 8 වෙනි පේලියේ අතුරා ඇති ඒ කියන්නේ පේලිනේ යන්නේ. ඒතකොට මේකේ එක පේලියක් එක පදයක්. හරි. එක පේලියක් එක පදයක් වෙනවා. එහෙනම් දෙවෙනි පේලිය තුන්වෙනි පේලිය ඔහොම ගිහිල්ලා 8 වෙනි පේලිය කියලා කියන්නේ අපේ 8 වෙනි පදේ. හරි. එතකොට 8 වෙනි පේලිය අතුරා ඇති සබන් ගැටි ගන්න කිව්වොත් අපෙන් අහන්නේ මේ 8 වෙනි පදය. එහෙනම් 8 වෙනි පදය හොයන්න. මොකක් හරි පදයක් හොයන්න නම් අපි දැනගෙන ඉන්න ඕනේ කාවද? මොකක් හරි පදයක් හොයන්න නම් අපි සාධාරණ සමීකරණය දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් n වෙනි පදේ හොයාගන්න ඕනේ. n වෙනි පදේ හොයාගන්නේ කොහොමද? tn සමානයි
a ධන n ඍණ එක වතාවක් d right tn සමානයි a කියලා කියන්නේ 24යි n කියලා කියන්නේ දන්නේ n තමයි හොයන්නේ ඒ කියන්නේ සාධාරණ පදේ තියෙන්න බෑ d කියලා කියන්නේ ඍණ 3යි හරි එහෙනම් tn සමානයි 24 ඍණ 3න් ධන 3 මේක ඍණ 3න් ඇතුළ වැඩි වුණා මේ හරි ඍණ 3න් මෙයා වැඩි වුණාම ඍණ 3යින් ඍණ 3න් මෙයා වැඩි වුණාම ධන 3යි හරි එහෙම තමයි ඒක ආවේ හරිද මම තව කතා අහනවනේ කොහොමද ආවේ කියලා කට්ටිය හිතා ගන්න අමාරු වෙනවනේ හරි ඊළඟට එහෙනම් tn කියන්නේ කවුද tn සමානයි කාටද 24 කියන්නේ 24 ඍණ 3න් ඔන්න අපේ සාධාරණ පදය 24 ඍණ 3න් හරි right එහෙනම් සාධාරණ පදය හොයාගත්තට පස්සේ අපිට 8 වෙනි පදය හොයන්න නම් අපි මොකද කරන්නේ 8 වෙනි පදය හොයන්න නම් අපි 8 වන පදය හොයනවයි කියලා කියන්නේ n සමානයි 8 මං කිව්වා 8 වන පදය කියලා කිව්වොත් අපි එතනට කියන්නේ n වෙනුවට 8 දානවා හරි n වෙනුවට 8 දානවා එහෙනම් 8 වෙනි පදය හොයන්න ඉන්නේ එහෙනම් t8 සමානයි 24 ඍණ 3 වාරයක් 8 24 ඍණ 24 සමානයි 3යි එහෙනම් 8 වෙනි පේළියේ ඇති සබංකයට ගන්න කීයද උත්තරේ 3යි 8 වෙනි පේළියේ ඇති සබංකයට ගන්න right ඔහොම තමයි 8 වෙනි පේළියේ ඇති සබංකයට ගන්න හොයන්නේ ඊළඟ ප්‍රශ්නය අපෙන් අහන රෝම ඉලක්කම් 2 මොකක්ද අහන්නේ රාක්කයේ ඉහළම පේළියේ සබංකයට තුනක් පමණක් අතුරා ඇතනම් අසුරා ඇති සබංකයට පේලි ගණන පේලි ගණන හා මුළු සබංකයට ගණන සොයන්න right දැන් මොනවද මේ අහන්නේ රාක්කයේ ඉහළම පේළිය හොමම දැන් සබංකයට පේළිය 24යි 21යි 18යි හොමම ගිහිල්ලා අවසාන පේළියේ කැට 3යිලු තියෙන්නේ උඩම එකේ කැට 3ක් තියලාලු තියෙන්නේ යට මේකේ කැට 24ක් තියෙනවා හරි එතකොට අසුර ඇතනම් අසුර ඇති කැට පේලි ගණන මොකක්ද මේ අහන්නේ අපෙන් නොකියා අහන්නේ මේගොල්ලෝ මේ කැට 3ක් තියෙන පේලිය කීයද කියලා අහන්නේ කැට 3ක් තියෙන පේලිය කීයද එහෙම නැත්නම් 3 වන පදය මොකක්ද කියලා අහන්නේ හරි දැන් අපේ රටාව මෙහෙමනේ යන්නේ 24 21 18 ඔහොම ගිහිල්ලා අන්තිමට 3 වෙනකම් මේක යනවලු හරි කොහොමද යනවා කියන්නේ අන්තිමට 3 වෙනකම් රටාව යනවලු අපෙන් අහන්නේ 3 වන්නේ කීවෙනි පදයේද හරි 3 තියෙන්නේ කීවෙනි පේලියද කියලානේ අහන්නේ එහෙනම් නොකිය අහන්නේ 3 වන්නේ කීවෙනි පදයේද දැන් අපි හොයාගත්තා tn 24 ඍණ 3යි නේද ඔව් 24 ඍණ 3යි එහෙනම් දැන් අපෙන් අහන්නේ 3 වන්නේ කීවෙනි පදයේද ඔය නොකිය අහන්නේ ඕක 3 වන්නේ කීවෙනි පදයේද හරි හැමෝටම මේක තේරෙන්න ඕනේ මොකක්ද අහන්නේ සබංගයට 3ක් පමණක් අතුරා 3ක් පමණක් අතුරා ඇතනම් අසුරා ඇති සබංගයට පේලි ගන්න කියලා කියන්නේ අවසාන පේලියේ කියන්නේ පේලි ටික හොමෝම ඇවිල්ලා කැට 3ක් විතරක් ඉතුරු වෙන්නේ මොන පේලියේද කියලා අහන්නේ කීවෙනි පේලියේද පේලි ගන්න අහන්නේ හරි අවසාන පේලියේ කැට 3යි නම් තියෙන්නේ එහෙනම් 3 වෙනකන් ඇවිල්ලා තියෙන පේලි ගන්න අහන්නේ එහෙනම් නොකිය අහන්නේ 3 වන්නේ කීවෙනි පදයේද කියලා 3 වන්නේ කීවෙනි පදයේද එහෙනම් වන්නේ කීවෙනි පදයේද කියලා තිබ්බොත් අපි 3 කියන එක ආදේශ කරන්නේ tn ට
හරි 3 සමානයි 24 3n ඊළඟට 3n මෙහා පැත්තට ගිහලා 3 මේ පැත්තට ගියාට පස්සේ 3n සමානයි 24යි කියලා එනවා n සමානයි 8යි එහෙනම් අපිට කියන්න පුළුවන් 8 වන පේළිය right 8 වන පේළිය right එහෙනම් ඊළඟට අහනවා මුළු සබංකයට ගණන හොයන්න දැන් අපි දන්නවා පළමු පදයක් දන්නවා අවසාන පදයක් දන්නවා පළමු පදයක් දන්නවා අවසාන පදයක් දන්නවා මොකද්ද කරන්නේ මොකද්ද පාවිච්චි කරන සුදුසු සූත්‍රය පළවෙනි සූත්‍රය SN සමානයි n බෙදීම දෙවතාවක් a ධන l දැන් අපි දන්නවා පළමු පදේ කීයද 24යි අවසාන පදේ කීයද 3යි n කියන්නේ කීයද පේලි 8යි තියෙන්නේ හරි මෙන්න මේ ටික මේකට ආදේශ කරොත් අපිට පේලි 8ක තියෙන මුළු සබංකයට ගාන එනවා 24 ධන 3 SN සමානයි 4 24න් 27යි අපිට S8 එනවා කීයද මේක වැඩි කරාම 54යි 108ක් කියලා එනවා සබංකයට 108ක් ඔන්න අතුරුලා තියෙනවලු හරි මුළු සබංකයට ගන්න තව විදි අනිත් විදිහට හොයන්න පුළුවන් අනිත් විදිය මොකද්ද අනිත් සමීකරණේ දාලා SN සමානයි n බෙදීම දෙවතාවක් දෙකක් a ධන n ඍණ එක වතාවක් d සූත්‍රයට දාලත් අපිට මේක හොයන්න පුළුවන් බලන්න S8 නේ 8 බෙදීම දෙවතාවක් දෙක වැඩි කිරීම 24 ධන 8 ඍණ එක් වතාවක් d කියන්නේ කීයද d 3යි d ඍණ 3යි හරි මේකට සමීකරණ දාන්න මේක දාන එක ලේසි ඒකයි මම ඒකට දැම්මේ හරි 4 වතාවක් 48 ඍණ 24 ධන 3 හරි S8 සමානයි මෙතනින් අපිට 24න් ධන 3 27ක් කියලා එනවා 108ක් කියලා මේක සුළු කරාමත් එනවා එහෙනම් ওই ක්‍රම දෙකටම සුළු කරාම අපිට එකම උත්තරය හම්බ වෙනවා right එහෙනම් ඔන්න අපේ මෙයා මේක තමයි සාමාන්‍ය විභාග ගණන් වලට එන්නේ right හොඳයි දැන් අපි යමු ඊළඟ වැදගත් කොටසට වැදගත් කියන්නේ දැන් සමාන්තර ශ්‍රේණි සම්පූර්ණයෙන්ම කවර් හරි සම්පූර්ණයෙන්ම සමාන්තර ශ්‍රේණි ඉවරයි දැන් එහෙනම් මොකද තියෙන්නේ අපිට දැන් තියෙන්නේ ගුණෝත්තර ශ්‍රේණි දැන් ගොඩක් අයට මේ ශ්‍රේණි වල සමාන්තර ශ්‍රේණි කැලේ ප්‍රශ්නයක් නැහැ ගුණෝත්තර ශ්‍රේණි කැලේ අමාරුයි ඒ කියලා මට තේරෙන්නේ නැහැ ඇයි ඒක තමයි ලේසිම කොටස අපිට තියෙන්නේ හරි ගුණෝත්තර ශ්‍රේණි දැන් සමාන්තර ශ්‍රේණි ඉවරයි සමාන්තර ශ්‍රේණියයි කතා කරන්නේ ගුණෝත්තර ශ්‍රේණි මොකද්ද මේ ගුණෝත්තර ශ්‍රේණියක් කියලා කියන්නේ සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ අපි සමාන්තර ශ්‍රේණියක් කියන කතා කරන සමාන්තර ශ්‍රේණිය කියන්නේ මොකද්ද සමාන්තර ශ්‍රේණිය කියන්නේ පොදු අන්තරයක් තියෙන එකෙක් හරි පොදු අන්තරයක් තියෙනවා කියන්නේ අනුයාත පද අතර වෙනස සමානයි හරි එහෙනම් දැන් මම මෙහෙම සංඛ්‍යා රටාවක් දුන්නොත් ඔයාට ඔයගලන්ට එහෙම දෙනවා 3 6 12 24 දැන් ඔයගලන්ට මෙතන රටාවක් පේනව නේද මොකද්ද මේ රටාව කියන්න බලන්න මට මොනවා වෙලාද මේකේ මේ රටාව හැදිලා තින්නේ කියන්න බලන්න කොහොමද මේ රටාව හැදුනේ කියන්න බලන්න මට කාටරි කියන්න පුළුවන්ද මේ රටාව හැදිලා තියෙන්නේ කොහොමද කොහොමද මේ රටාව හැදිලා තියෙන්නේ කොහොමද හැදිලා තියෙන්නේ දෙකෙන් වැඩි වෙවි ගිහිල්ලා නේ 3 6 වෙලා 6 12 වෙලා 12 24 වෙලා ඊළඟ පදේ වෙන්න ඕනේ 48 ඊළඟ පදේ 96 ඔහොම වෙන්න ඕනේ හරි හරි එහෙනම් මෙයාට පොදු අන්තරයක් තියෙනවද පොදු අන්තරයක් හොඳේ පොදු අන්තරයක් තියෙනවද කියන්න බන් කවුරු හරි දැන් මෙයා රටාවක් නේ පොදු අන්තරයක් තියෙනවද පොදු අන්තරයක් නෑ මෙයාට නේ සමාන නෑනේ 3න් 6ක් අඩු කරාම sorry 6න් 3ක් අඩු කරාම 3ක් කියලානවා ඊට පස්සේ 12න්
6ක් අඩු කරාම 6ක් කියලා එනවා. හරි. ඊළඟට 24න් 12ක් අඩු කරාම 12ක් කියලා එනවා. පොදු අන්තරයක් තියනවද? පොදු අන්තරයක් නැත. හරි. පොදු අන්තරයක් නැහැ. තියෙන්නේ මොකක්ද එහෙනම් මෙතන? මෙතන තියෙන්නේ පොදු අනුපාතයක්. මොකද්ද මේ ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ? සරලව කියන්නම් මම. ගුණෝත්තර ශ්‍රේණියක් කියලා කියන්නේ යම් සංඛ්‍යාවක් එකම සංඛ්‍යාවකින් ගුණ වෙවි හෝ බෙදි. හරි. ගුණ වෙවි හෝ බෙදි බෙදි. ගොඩනගන ලබන සංඛ්‍යා රටාව. දැන් මේක ගුණ වෙවි විතර නේ බෙදි බෙදි යන්නත් පුළුවන්. හරි. එතකොට මේ වගේ එකක මොකද්ද මෙතන තියෙන්නේ? 3 6 උනේ කොහොමද? වැඩි වුණා 2කින්. 6 12 උනේ කොහොමද? වැඩි වුණා 2කින්. 12 24 උනේ කොහොමද? වැඩි වුණා 2කින්. එහෙනම් මෙන්න මෙයාට අපි නමක් දෙනවා. මෙයාට අපි නමක් දෙනවා පොදු අන්තරය. මොකද්ද? පොදු අන්තරය. අරක පොදු අනුපාතය. sorry. පැටළුණා. එයාට කියන්නේ මොකද්ද? එයාට කියන්නේ පොදු අන්තරය. මෙයා පොදු අනුපාතය. දන්නද පොඩ්ඩක් ඩාං ඩුම් වෙනවා. හරි. පොදු අනුපාතය. right. අරයට කියන්නේ සමාන්තර ශ්‍රේණිය එක්කෙනාට කියන්නේ පොදු අන්තරය. ගුණෝත්තර ශ්‍රේණිය වල ඉන්න එක්කෙනාට කියනවා අපි පොදු අනුපාතය. හරි. මේක හොයන්නේ කොහොමද? පොදු අනුපාතය හොයන්නේ කොහොමද? පොදු අනුපාතය හොයන්නේ අපි පොදු අනුපාතය හොයන්නේ කොහොමද? පසුපදය බෙදෙනවා පෙර පදයෙන්. හරි. පසුපදයේ පෙර පදයෙන් බෙදුවාම තමයි අපිට පොදු අනුපාතය හම්බෙන්නේ. right. එහෙනම් පොදු අනුපාතයට අපි නමක් දෙනවා මෙතන. මෙයාට අපි අරකෙදී අපි D කියලා හඳුන්වන්නේ. මෙයාව හඳුන්වනවා අපි මොකක් කියලාද? මෙයාව හඳුන්වනවා අපි R කියලා. පොදු අනුපාතය කියන්නේ R. හරි. right. මට කියන්න බෑ දැන් මෙයාගේ 2 6 18 රටාවේ පළමු පදේ ඒම තමයි ඈ. පළමු පදයට අපි කියනවා A කියලා. පළමු පදේ 2යි. හරි. පොදු අනුපාතය කොහොමද හොයන්නේ? 6 බෙදෙනවා 2කින්. උත්තරේ 3යි. බලන්න 18 6 බෙදුවොත් ඒත් උත්තරේ 3යි. එහෙනම් මට පේනවා පොදු අනුපාතය නැත්නම් R සමාන වෙනවා 3ට. හරි. මෙයාගේ අරකේ වගේම තමයි. දැන් අරකේ AD කියවනේ මේකේ දැන් හොයන්නේ AR. හරි. අරකේ පොදු අන්තරය සහ පොදු පළමු පදේ හෙව්වා. මේකේ පළමු පදේ සහ පොදු අනුපාතය හෙව්වා. right. එහෙනම් දැන් අපි පොඩ්ඩක් බලමු මෙහෙම වැඩක්. කොහොමද අපි ශ්‍රේණියක් ගුණෝත්තර ශ්‍රේණියක් ගුණෝත්තර නැද්ද යන්න පරීක්ෂා කිරීම. හරි. ඔන්න අපිට දෙනවා මෙහෙම එක්කෙනෙක්ව ඍණ 5 5
ඍණ 10 20 ඍණ 40 ඔන්න රටාවක් දෙනවා. අපෙන් අහනවා මෙයා ගුණෝත්තර ශ්‍රේණියක පිහිටනවාද කියලා. එහෙනම් අපි ගුණෝත්තර ශ්‍රේණියක පිහිටනවද නැද්ද කියලා පරීක්ෂා කරන්න ඕනේ. අපි සමාන්තර ශ්‍රේණියක් කොහොමද කරේ? එයාට පොදු අන්තරයක් තියෙනවා කියලා පෙන්නුවා. එහෙනම් මෙතනදී අපි කරන්න ඕනේ ශ්‍රේණියේ පොදු අනුපාතයක් තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. එහෙනම් අපි චෙක් කරලා බලනවා තියෙනවද කියලා පොදු අනුපාතයක්. බලන්න ඍණ 10 බෙදීම 5 කීයද? ඍණ 2යි. ඊළඟට 20 බෙදීම ඍණ 10 ඒත් ඍණ 2යි. ඊළඟට ඍණ 40 බෙදීම 20 ඒත් ඍණ 2යි. එහෙනම් අපිට පේනවා පොදු අන්තරයක් තියෙනවා. පොදු අනුපාතයක් sorry. පොදු අනුපාතයක් තියෙනවා. සමානයි ඍණ 2යි. එහෙනම් අපිට මේක කියන්න පුළුවන්. එම නිසා ඉහත ශ්‍රේණිය R සමානයි ඍණ 2 වූ ගුණෝත්තර ශ්‍රේණියක පිහිටයි. හරිනේ. එහෙනම් දැන් ඔයගොල්ලෝ මොකද්ද හොඳට මතක තියාගන්න ඕනේ දේ? ගුණෝත්තර ශ්‍රේණියක පිහිටනවද නැද්ද කියලා පෙන්වන්න නම් පොදු අනුපාතයක් තියෙනවද කියලා චෙක් කරලා පෙන්වන්න ඕනේ. පොදු අනුපාතයක් තියෙනවා නම් එයා ගුණෝත්තර ශ්‍රේණියක පිහිටනවා. හරි? මේක ගොඩක් තැන් වල අහන එකක් ඈ. ගුණෝත්තර ශ්‍රේණියක පිහිටනවද නැද්ද කියලා පෙන්වන්න. එතකොට ඔයා පෙන්වන්න ඕනේ මෙයාගේ පොදු අනුපාතයක් තියෙනවායි කියලා. පොදු අනුපාතයක් තියෙනවා කියලා පෙන්නුවොත් වැඩේ හරි. හරි. ඊළඟ කතාව තමයි ගුණෝත්තර ශ්‍රේණියක n වන පදය. එහෙම නැත්නම් අපි තව නමක් දෙනවා සාධාරණ පදය. එහෙමත් නැත්නම් අපි tn කියලා හඳුන්වනවා. හරි. මේක හොයන්න තමයි දැන් යන්නේ. කොහොමද මේක හොයන්නේ? මේක හොයන්න අපිට සමීකරණයක් තියෙනවා. මොකද්ද සමීකරණය? tn සමානයි AR n ඍණ 1. මේ n ඍණ 1 කියලා කියන්නේ බලයක්. හරි? n ඍණ 1 කියලා කියන්නේ බලයක්. R ගේ බලය. හරි? R ගේ බලය. මේක ඉතින් කටපාඩමේ තියාගන්න ඕනේ. tn සමානයි AR n ඍණ 1. උදාහරණයක් බලන්න. උදාහරණයට මම ගන්නම් මෙහෙම. A සමානයි 3 හා R සමානයි 2 වූ එහෙම නෑ. මෙහෙම ගන්නම් කොහොම සංඛ්‍යා රටාවක් දෙන්න. හරි? 5 15 45 රටාවේ සාධාරණ පදේ. හරි. කොහොමද මම හොයන්නේ? සංඛ්‍යා රටාවේ පළමු පදය 5යි. R හොයා ගන්න වෙනවා. R කොහොමද හොයන්නේ? 15 බෙදීම 5. කීයද? 3. R 3යි A 5යි. එහෙනම් ඔන්න ඔය දෙන්න දන්නවනේ අපිට සාධාරණ පදේ මෙහෙම ලියන්න පුළුවන්. tn සමානයි AR n ඍණ 1. හරි? AR n ඍණ 1. එහෙනම් tn සමානයි 5 වැඩි කිරීම 3 n ඍණ 1 වෙනපා. හරි? මෙහෙම තියන්න පුළුවන්. මෙහෙම තියන්න පුළුවන් කියන්නේ මේ දෙන සුළු වෙන්නේ නැහැ නේ. මෙහෙම තියන්නත් පුළුවන්. ඊළඟට
අපෙන් අහනවා මෙහෙම සාධාරණ පදේ හෙව්වා මේ තියෙන සාධාරණ පදේ ඊළඟට අපෙන් අහනවා 14 වන පදේ හරි 14 වන පදේ කිව්ව ගම මොකද්ද මේ අහන්නේ n සමානයි 14යි කියලා අහන්නේ n සමානයි 14 වෙද්දි මොකද වෙන්නේ මේක වැඩි නේ සංඛ්‍යාව විශාල වැඩි මම අහන්නම්කෝ පස්වෙනි පදේ වැඩි ඕනේ පස්වෙනි පදේ අහන්නේ t5 සමානයි 5 වැඩි කිරීම 3 5 ඍණ 1 වෙනි බලය හරි ඒ කියන්නේ t5 සමානයි 5 වැඩි කිරීම 3 4 වෙනි බලය එහෙනම් 3 4 වෙනි බලය කියන්නේ කීයද 3 4 9 9 27යි 27 වරක් 3 81යි එහෙනම් t5 සමානයි 5 වරක් 81 කියන්නේ 405 එහෙනම් මේකේ පස්වෙනි පදේ හොයන්නේ මෙන්න මේ සමීකරණයට දාන්න කෙලින්ම මෙයාට දැම්ම නම් වැඩේ හරි කෙලින්ම මෙයාට දැම්ම නම් මෙයාට දාලා අපිට කෙලින්ම අපිට අවශ්‍ය පදේ හොයාගන්න පුළුවන් right තව උදාහරණයක් ගන්න මම අහනවා මෙහෙම 81 27 9 රටාවේ පස්වන පදේ හා හත්වන පදේ හරි පස්වන පදේ සහ හත්වන පදේ හොයන්න කියලා කියනවා right හොයමු බලන්න කොහොමද හොයන්නේ ඉස්සල්ලාම මේ රටාවේ පළමු පදේ කවුද 81යි හරි පොදු අනුපාතය කීයද පොදු අනුපාතය කීයද 27 බෙදීම 81යි හරි පෙර පදයේ පසු පදයේ බෙදීම පෙර පදයේ මේ දෙන්න විශාල වෙනසක් වුණා කියලා අපි කොයි වෙලේකවත් පස්සේ ඉස්සර එක්කෙනාගෙන් පස්සේ එක්කෙනා බෙදන්නේ නැහැ හැම වෙලේම පස්සේ එක්කෙනාගෙන් තමයි ඉස්සර එක්කෙනා බෙදන්න ඕනේ හරි පස්සේ එක්කෙනා එයාට පස්සේ එක්කෙනා කියන්නේ මේනි පසු පදේනේ මෙයා පෙර පදේ එයා පසු පදේ හරි මේක බෙදුවාම දෙන්නම 9න් බෙදෙනවානේ 9න් බෙදුන නම්බරක් 3යි නම්බරක් මේ 27න්ම බෙදෙනවනේ මෙයා 27න්ම බෙදෙනවා 27 වරක් 1යි 27 වරක් 3යි හරි එහෙනම් r කියන්නේ කාටද r කියන්නේ 1 බෙදීම 3යි right එහෙනම් මේකේ පස්වෙනි පදය n සමානයි 5 t5 සමානයි a r n ඍණ 1 ඒ කියන්නේ 81 වතාවක් 1 බෙදීම 3 පස්වෙනි පදය හරි 5 ඍණ 1 sorry හරි 5 ඍණ 1 එතකොට 81 වැඩි කිරීම 1 බෙදීම 3 4 වෙනි බලය දැන් දර්ශක දන්නවා නම් මේක කරන්න පුළුවන් හරි t5 කියලා කියන්නේ 81 වතාවක් දර්ශක උඩට යටට දෙන්නටමයි තියෙන්නේ එකේ 4 වෙනි බලය එකම තමයි 3 4 වෙනි බලය 81යි එහෙනම් t5 පස්වෙනි පදේ කියලා කියන්නේ කාටද පස්වෙනි පදේ 1යි සීග්‍රසෙත් කියලා පස්වෙනි පදේ 1යි කියලා හිතනවා දැන් හොම් අපිට හත්වෙනි පදේ හොයන්න පුළුවන් කොහොමද හත්වෙනි පදේ හොයන්නේ t7 සමානයි ar n ඍණ 1 a කියලා කියන්නේ 81 වැඩි කිරීම r කියන්නේ 7 3න් 1 වතාවක් 4 ඍණ 1 81 වැඩි කිරීම 6 වෙනි බලය 81 වැඩි කිරීම 1 6 වෙනි බලය 1යි 3 6 වෙනි බලය 3 6 වෙනි බලය කොහොමද යන්නේ දැන් 3 අපි 4 වෙනි බලය හුව 81යි නේ 81 3න් වැඩි කරාම 243ක් කියලෙනවා මේක 3න් වැඩි කරාම 9යි 4 3 12යි 1යි 3 2 6යි 729 කියන්නේ 729ක් කියලෙනවා එහෙම නැත්නම් ඔයාලට තව විදිහකට කරන්න පුළුවන් 81 වැඩි කිරීම මේ ඉන්නේ 3 4 වෙනි බලයේ වතාවක් 3 දෙවෙනි බලයනේ මෙයා අපි ලියන්න පුළුවන් 3 4 වෙනි බලයේ වතාවක් 3 දෙවෙනි බලය කියලා හරි 3 6 වෙනි බලයනේ එතකොට බල දෙක මෙහෙම කඩන්න පුළුවන් දර්ශක නීති වලට අනුව එතකොට මෙයාට ලියන්න පුළුවන් 81 වැඩි කිරීම 1ට මේ ඉන්නේ 3 4 වෙනි බලය කියන්නේ 81යි 81 වැඩි කිරීම 3 දෙවෙනි බලය කියන්නේ 9යි 81 කැපිලා මට උත්තරේ 1ට 9 කියලා එනවා මෙයාවත් එහෙමයි 81 කියන්නේ
81 729ට 9 කියලා අපිට අවසාන උත්තරේ එනවා T7 යට 9යි කියලා. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි මෙයාව දන්නවා නම් එහෙනම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන් මෙයාව දන්නවා නම්. හරි. මෙයාව දන්නවා නම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන් මෙයාට අදාළ පද ආදේශ කරගෙන ගිහිල්ලා. හරි. පද ආදේශ කිරීමක් විතරයි තියෙන්නේ. සහ සොල් කිරීම. හරි. right. හරි. මම නිකන් ගණන් ආකාරයක් දෙන්නම් මෙහෙම. අර ඉස්සෙල්ලා අපි හදුවා වගේ ගණන් ආකාරයක් ඈ. අපිට කියනවා ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය තුනයි. හරි. හා හතරවන පදය හතරවන පදය 108ක් වේ. හරි. අපෙන් අහනවා ශ්‍රේණියේ පළමු පදය. හරි. ඒ කියන්නේ අපෙන් අහන්නේ අපිට දෙනවා පොදු අනුපාතය දෙනවා. පොදු අනුපාතය කියන්නේ r දෙනවා. r සමානයි 3යි. හතරවෙනි පදයක් දෙනවා. t4ක් දෙනවා. t4 කීයද? 108යි කියලා දෙනවා. පළමු පදේ තමයි අහන්නේ. හරි. මොකද්ද කරන්න ඕනේ? ගන්න සාධාරණ සමීකරණේ. ඔන්න ගත්තා. pn සමානයි arn ඍණ 1. right. දැන් අපි දන්නවා හතරවෙනි පදය. ඒ කියන්නේ n සමානයි 4 විට අපිට ලියන්න පුළුවන් t4 සමානයි ar 3 වෙනි බලය. එහෙම නැත්නම් මම මේක ලියන්නම් 4 ඍණ 1 වෙනි බලය. ඒ කියන්නේ t4 සමානයි ar 3 වෙනි බලය. හරි. එහෙනම් දැන් 4 වෙනි පදේ දන්නවා මම. කීයද 108යි කියලා. ඒ තමයි හොයන්න ඕනේ. r කියන්නේ 3යි කියලා දන්නවා. 3 3 වෙනි බලය. හරි. එහෙනම් ඒ හොයන්න පුළුවන් මට 3 3 වෙනි බලය කියන්නේ 27යි. හරි. 3 3 වෙනි බලය කියන්නේ 27යි. 3 3 වෙනි නම්බර 3 27යි. එහෙනම් මට මෙයා මේ පැත්තට ගෙනිච්චට පස්සේ 108 බෙදීම 27යි කියලා ලියන්න පුළුවන්. එහෙනම් ඒ කියන්නේ කාටද? ඒ කියන්නේ 27න් බෙදෙනවා නේද? ඔව් 4යි. ඒ කියන්නේ 4යි. 27 108 බෙදුවම උත්තරේ 4ක් කියලා එනවා. හරිනේ? හරි. ඔන්න ඔය වගේ පොඩි පොඩි ගණන් ආකාර කීපයක් තියෙනවා ඈ. right. දැන් ගුණෝත්තර ශ්‍රේණියක මුල් පද n සංඛ්‍යාවක එකතුව. හරි. කොහොමද හොයන්නේ? එහෙනම් මේකටත් තියෙනවා සමීකරණයක්. Sn සමීකරණයක් මේකටත් තියෙනවා. මේකේ සමීකරණ දෙකක් පාවිච්චි වෙනවා. දෙකක් පාවිච්චි වුණා දෙකේම එකම වැඩේ තමයි වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ එකක් පාඩම් කරගන්න හොඳටම ඇති. හරි? එකක් පාඩම් කරගන්න හොඳටම ඇති. මොකද දෙකම දෙන්නේ නැහැ. දෙකම දුන්නොත් ඔයගොල්ලෝ පටල ගන්නවා. හරි? r දෙකක් දුන්නොත් පටල ගන්න. ඉතින් ඔයගොල්ලෝ මේක විතරක් පාඩම් කරගන්න හොඳටම ඇති. rn ඍණ 1 බෙදීම r ඍණ 1. හරි ඒක ලස්සන ලිව්වොත් බෙදීම r ඍණ 1. මෙන්න සමීකරණේ. සමීකරණේ Sn සමානයි a වතාවක් r
n වෙනි බලය ඍණ 1. මේ ඍණ 1 තියෙන්නේ n එක්ක නෙමෙයි ඈ. මෙතන නෙමෙයි තියෙන්නේ. එයා ඉන්නේ rn කියන එක්කිනාගෙන් තමයි මේක අඩු වෙන්නේ. හරි. බෙදීම r ඍණ 1. එහෙනම් මෙයාව දන්නවා නම් අපිට පදවල ඓක්‍ය හොයාගන්න එක වැඩක් නෙමෙයි. අපි බලමු උදාහරණයක්. 2 6 8 sorry 2 6 18 උන රටාව. හි මුල් පද හයෙහි ඓක්‍යය සොයන්න. හරි. මුල් පද 6යි ඓක්‍ය හොයන්න කියලා කියන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? පළවෙනි පද 6 අපි සාමාන්‍යයෙන් මෙයාව දන්නේ නැත්තම් මොකද කරන්න ඕනේ? පළවෙනි පද 6 ලියලා ඒ ටික මෙහෙන් පල්ලෙහා ලියලා එකතු කරන්න වෙනවා. හරි. දැන් ඉච්චර දෙයක් කරන්න ඕනේ. අපි මෙයාව දන්නවා. right. දැන් a කියන්නේ කවුද? 2යි. r කියන්නේ කවුද? 6 බෙදීම 2යි. ඒ කියන්නේ 3යි. හරි. මෙන්න මේ දෙන්න දන්නවා. n කියන්නේ කීයද? මේ 6 වෙනි පද මුල් පද 6යි ඓක්‍ය කියලා කියන්නේ අපි අහන්නේ මේ 6 වෙනි පදය ගැන. එහෙනම් n සමානයි 6යි. එහෙනම් මේ කට්ටිය දන්නවා නම් S6 අපිට හොයන්න පුළුවන්. දේවතාවක් 3 6 වෙනි බලය ඍණ 1 බෙදීම 6 ඍණ 1. 6 ඍණ 1 නෙමෙයි 3 ඍණ 1 sorry. 3 ඍණ 1. දේවතාවක් 3 6 වෙනි බලය කියලා කියන්නේ 243යි. හරි. 243 එකක් අඩු කරලා පස්සේ 242යි. බෙදීම 2. මේ දෙකට මේ දෙක කැපෙලා අවසාන උත්තරය අපිට එනවා 242යි කියලා. එහෙනම් මුල් පද 6යි ඓක්‍ය වෙන්නේ අපේ 242යි. ඔය විදිහට අපි සරලව මේක හදන්න පුළුවන් ඔය සමීකරණය දන්නවා. හරි පැහැදිලි? right පැහැදිලි. අපි ගාණක් බලමු නිකන් විභාග ගාණක් විදිහට. දැන් ඔක ඔච්චරයි තියෙන්නේ. සමීකරණය මොකද්ද? s n සමානයි a දන n වෙනි වතාවක් sorry a වතාවක් r වල n වෙනි බලය ඍණ 1 බෙදීම r ඍණ 1. හරි. right අපි ගාණක් බලමු මෙහෙම. මම ගාණක් දෙනවා. ගුණෝත්තර ශ්‍රේණියක දෙවන හා තුන්වන පදවල ඓක්‍ය. දෙවන හා තුන්වල පදවල එකතුව 21යි. හා නෑ මේ ගන්න මම වෙන ගණන් දෙනවා ගන්න. මම දෙනවා විභාග ගානක් ගන්නම්. හරි. විභාග ගානක් මෙහෙම දෙනවා. එක්තරා බැක්ටීරියාවක් සෑම විටම ඊට පෙර තිබූ දිනයේ ප්‍රමාණය මෙන් දෙගුණයක ප්‍රදේශයක පැතිරේ. එක්තරා දිනකදී වර්ග මීටර් වර්ග සෙන්ටිමීටර වලින් ගන්නම් නේ. එම බැක්ටීරියාව පහයි වර්ග සෙන්ටිමීටර් ප්‍රමාණයක පැතිරී තිබිණි. උන් අපෙන් ප්‍රශ්න අහනවා.
right ඉහත විස්තරයට අනුව බැක්ටීරියාවේ පැතිරීම ගුණෝත්තර ශ්‍රේණියක පිහිටන බව පෙන්වනවා. හරි right මොකද්ද කරන්න ඕනේ ගුණෝත්තර ශ්‍රේණියක පිහිටන බව පෙන්වන්න නම් මම right ඉස්සෙල්ලා මේකේ රටාව මොකද්ද කියලා ලියා ගන්න ඕනේ. ඔන්න හැම දවසකම ඊට පෙර තිබ්බේ දිනයට වඩා දෙගුණයක ප්‍රමාණයකින් තමයි මේ බැක්ටීරියාව ව්‍යාප්ත වෙන්නේ. එහෙනම් එක දවසක තිබ්බලු සෙන්ටිමීටර් 5ක වර්ග සෙන්ටිමීටර් 5ක ප්‍රමාණය. එහෙනම් ඊළඟ දවසේ මොකද වෙන්නේ? 5 දෙගුණ වෙලා 10 වෙනවා. ඊළඟ දවසේ දෙගුණ වෙලා 20 වෙනවා. ඊළඟ දවසේ දෙගුණ වෙලා 40 වෙනවා. ඔන්නෝම රටාව යනවා. එහෙනම් මේ රටාව ගුණෝත්තර ශ්‍රේණියක පිහිටනවා කියලා පෙන්වන්න අපි මොකද කරන්න ඕනේ? පොදු අනුපාතය සමානයි කියලා පෙන්වන්න ඕනේ. පොදු අනුපාතයක් තියෙනවා පොදු අනුපාතය 2යි කියලා හැම එකෙන් පෙන්න ගන්න පුළුවන් නම් එහෙනම් මට ලියන්න පුළුවන් එම නිසා ඉහත රටාව කියලා ගමු. ඉහත රටාව r සමානයි 2 වූ ගුණෝත්තර ශ්‍රේණියක පිහිටයි. right එහෙනම් ඔන්න අපි මෙයා ගුණෝත්තර ශ්‍රේණියක පිහිටනවා කියලා පෙන්නනවා. ඊළඟට අපෙන් අහනවා මෙහෙම කතාවක්. ඊළඟට අපෙන් අහුවොත් මෙහෙම ඉහත බැක්ටීරියාව අටවන දිනයි පැතිරී තිබූ වර්ගඵලය කොපමණද? හරි. ඒ කියන්නේ 8 වෙනි දිනේදී මොකද වෙලා තියෙන්නේ කියලා අහන්නේ. හරි. 8 වෙනි දිනේ කොච්චර පැතිරිලා තිබ්බද? එහෙනම් 8 වෙනි දිනය කියලා කියන්නේ අපි අහන්නේ n සමානයි 8 දී tn සමානයි ar n ඍණ 1 අගය. tn ගේ අගය අහන්නේ. 8 වෙනි දිනේ පැතිරිපු වර්ගඵලය අහන්නේ. එහෙනම් අපි දන්නවා a සමානයි 5යි r සමානයි 2යි කියලා. එහෙනම් ඔන්න ඔය ටික දාලා t8 හොයන්න ඕනේ අපි. t8 5 වැඩි කිරීම 2 7 වෙනි බලය. 2 7 වෙනි බලය කියලා කියන්නේ දෙවරක් 2 වෙනි බලය 64යි 128යි. 128 5 කියන්නේ 8 වෙනි දවසේ 40යි 4යි 10යි 4යි 1යි 6යි. වර්ග සෙන්ටිමීටර් 641 ප්‍රමාණයක මේ බැක්ටීරියාව පැතිරිලා තියෙනවා. හරි. ඊළඟට අපෙන් ඇහුවොත් මෙහෙම ඉහත බැක්ටීරියාව දහවන දිනයේදී පැතිරී තිබූ මුළු වර්ගඵලය සොයන්න. හරි. මොකද්ද මේ අහන්නේ? 10 වන දිනේදී පැතිරී තිබූ මුළු වර්ගඵලය. එහෙනම් සම්පූර්ණ ඒ කියන්නේ පළවෙනි දවසේ ඉඳන් 10 වෙනි දවසේ වෙනකම් පැතිරී තිබූ සම්පූර්ණ වර්ගඵලය අහන්නේ. එහෙනම් පද ගණනක ඓක්‍ය තමයි ඔය අහන්නේ. හරි. එහෙනම් පද ගණනක ඓක්‍ය වෙන සමීකරණය Sn සමානයි a වතාවක් r වල n වෙනි බලය ඍණ 1 බෙදීම r ඍණ 1. එහෙනම් n සමානයි කීයද? 10යි. a සමානයි කීයද? 2යි. sorry a සමානයි 5යි. r සමානයි 2යි. ඔන්න ඔය ටික දන්නවා නම් මේකට ආදේශ කරලා S10 හොයන්න ඕනේ අපි. 10 කියන්නේ 5යි. ඒ කියන්නේ 5යි r කියන්නේ 2යි.
10 වෙනි බලය ඍණ 1 බෙදීම 2 ඍණ 1 2 ඍණ 1 එහෙනම් S10 අපිට පේනවා 5 වැඩි කිරීම 1024යි 1024 ඍණ 1 කියන්නේ 1023 10 වෙනි බලය කියන්නේ 7 වෙනි බලය 128යි 8 වෙනි බලය 256යි 9 වෙනි බලය 512යි 1023 බෙදීම 1යි හරි එහෙනම් මේක වැඩි කරාට පස්සේ අපිට පේනවා 15යි 1යි 10යි 11යි 5012යි වර්ග මීටර හරි දැන් ඔය ඔච්චරයි තියෙන්නේ අපිට ගන්න මේක මහ ලොකු අමාරු ගානක් නෙමෙයි දැන් ඔය ටික තමයි අපිට කරන්න තියෙන්නේ right දැන් මම ෂෝට් නෝට් එකක් දෙනවා පොඩි හරි මතක් කරනවාද කරපු ටික මොනවදද කරේ සමාන්තර ශ්‍රේණි අයි කරා ගුණෝත්තර ශ්‍රේණි right හරි සමාන්තර ශ්‍රේණියේ මොනවද අපිට වැදගත් වෙච්ච සමීකරණ ටික සාධාරණ පදේ හොයන එක සාධාරණ පදේ මේකෙත් තියෙන සාධාරණ පදේ ඊළඟට තියෙන පද ගණනකයි හරි සාධාරණ පද මොනවද තියෙන්නේ මේකේ tn සමානයි a ධන n ඍණ 1 වතාවක් d පද ගණනකයි කියවනේ සූත්‍ර දෙකක් තියෙනවා එකක් තමයි sn සමානයි n බෙදීම දෙවතාවක් a ධන l අනිත් එක sn සමානයි n බෙදීම දෙවතාවක් 2a ධන n ඍණ 1 වතාවක් d right ඊළඟට ගුණෝත්තර ශ්‍රේණිය වල ගත්තොත් සාධාරණ පදයේ වන සමීකරණය tn සමානයි arn ඍණ 1 හරි පද ගණනක ඓක්‍ය වෙන සමීකරණය මොකද්ද arn ඍණ 1 පද ගණනක ඓක්‍ය වෙන සූත්‍රය sn සමානයි arn ඍණ 1 බෙදීම r ඍණ 1 හරි ඔච්චරයි හරි ඔච්චර තමයි අද කතා කරේ තනිකරම හරි පැය දෙකක් තිස්සේ ඔක තමයි කතා කරේ සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි වල සාධාරණ පද වන සමීකරණේ සාධාරණ පද ගණනක ඓක්‍ය හොයන සමීකරණ දෙකයි සහ මේ දෙකට අදාළව ගණන් කොහොමද හදන්නේ ඊළඟට ගුණෝත්තර ශ්‍රේණි සාධාරණ පදේ මොකද්ද පද ගණනක ඓක්‍ය හොයන්නේ කොහොමද ඒ වලට අදාළ සමීකරණ වලට ගණන් ආදේශ කරලා හදන්නේ කොහොමද හරි ඔය ටික තමයි අද අපි ශ්‍රේණි පාඩමෙන් කතා කරේ හරි මේ ටික දන්නවා නම් අපි අන්තිම විභාග ගණන් කතා කරා ඒ විභාග ගණන් වල හදන්න තියෙන මෙන්න මේ සමීකරණ 4 5 දන්නවා නම් හදන්න පුළුවන් 4යි හරියටම ගත්තොත් තියෙන්නේ සමීකරණ 4 පාඩම් කරගත්තොත් කෙලින්ම ලකුණු 10ක් ඕගලන්ට ගන්න පුළුවන් විභාගේ පේපර් එකේ හරි right දැන් මම විනාඩි දෙකක් විතර දෙන්න ඕගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවද අද පාඩමේ කරපු right දැන් මොන හරි පාඩමේ කරපු ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න විනාඩි දෙකක් විතර දෙන්න මේක අනිවාර්යෙන් රෙකෝඩින් එක දානවා හරි අද මොකද කට්ටිය අඩුයි වෙලා තියෙන වැස්ස හින්දා හරි වැස්ස හින්දා මේ කට්ටිය අඩුයි නිසා අනිවාර්යෙන් රෙකෝඩින් එක දානවා උගලන්ට එතකොට යාළුවන්ටත් යවන්න ගිහලා බලන්න පුළුවන් හරි තව කලින් සෙමිනාර් 4 වීඩියෝස්ුත් තියෙනවා හරි YouTube එකේ තියෙන්නේ කලින් සෙමිනාර් 4 වීඩියෝස් ටිකක් තියෙනවා ඒවත් ගිහලා බලන්න හරි right මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකට දාන්න බලන්න අද කරපු ටිකේ මේ ටිකේ මොනවද ප්‍රශ්නයක් තියෙනවද right
ඊට පස්සේ දැන් අපි මේවා ගණන් සාකච්ඡා කරනවා අපේ පේපර් ක්ලාස් එකේ. ඔයගොල්ලෝ කැමති ඉන්නවනම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. මට මැසේජ් එකක් දාන්න. right? හරි. දැන් නැත්තම් තියරි විතරනේ කතා වෙන්නේ. පේපර් සාකච්ඡා වෙන්නේ නැහැ නේ. channel එකේ නම plus tutor. ඒක මම ලියන්නම්. channel එකේ නම තමයි plus tutor. PLUZTUTOR. හරි plus tutor. right මේකේ තියෙනවා ඔය කලින් පාඩම් කලින් අපි කරා ප්‍රස්ථාර කරා කුලක කරා සම්භාවිතාව කරා නිර්මාණ කරා. හරි ඔය පාඩම් හතරේ මේ සම්පූර්ණ වීඩියෝස් හතර තියෙනවා. සාද්ද දැන් මේක දානවා අදරයට. මේ අදරයට මේක දානවා. දාලා හෙට උදේ හෝ හෙට හවස් වෙද්දී මේ link එක එවන්නම් ඔයගලන්ට. right group එකට දාන්න. හරි එහෙනම් ඔයගලන්ටත් ප්‍රශ්නයක් නැතිනම් එහෙනම් අදට අපි සෙමින එක නවත්තමු. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මොනවා හරි තිබ්බොත් මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් ගැටලුවක් තිබ්බොත් මගේ නම්බර එක තියෙනවා ඔයගොල්ලෝ ගාව. නම්බර එකට මැසේජ් එකක් දාන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. right හරි thank you. හරි එහෙනම් ඔයගොල්ලෝ ගිහින් එන්න. good night හැමෝටම. මේ දවස්වල පරිස්සමෙන් ඉන්න ගෙවල් වලට වෙලා. හරි good night.